ස්වාමීන් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ම මේ උදෑසනක් පිළිගන්නවා. උන්වහන්සේගේ කරුණාවල් අලුත් තිබෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ දවසේ අපි උන්වහන්සේගේ පාමුල සිටින අතර ස්වාමීන් වහන්සේට ගෞරව කරනවා. අපි අදත් උන්වහන්සේගේ යම් කාරණාවල් උන්වහන්සේගේ වචනේ යම් අධ්‍යයනයක් අපි බලන්න යනවා. අපි දන්න දේ තමයි විශේෂයෙන් සැබෑ කිතුණුවන් ලෙස අපි දන්න දේ තමයි ඒ වගේම අපි මේ දේවල් අනිත් මිනිස්යන්ට කිතුණුවන් නොවන අයට පවා ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි අපි සිටින්නේ අවසාන කාලය තුල. අවසාන කාලේ පටන් ගත්තා කොහොමත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම කාලේ. ඒක අපි දන්නවා. දැන් අවුරුදු 2000ක් ගත වෙලා තිබෙනවා. ඒ සියල්ල යහපත්ව තිබෙනවා. මක්සාද සියල්ලට ඉහළින් උන්වහන්සේ සිටිනවා. දැන් අවසාන කාලය තුල අපි ප්‍රවේශයෙන් ජීවත් විය යුතුව තිබෙනවා. අපි දකිනවා මේ ලෝකේ වෙන දේවල්. අපි අසනවා. සමහර විට මේවා ගැන නිතරම විමර්ශනයෙන් සිටින සැබෑ කිතුණුවන්ට තමයි මේවා තේරෙන්නේ. ලිඳේ ගෙම්බෝ වගේ ඉන්න කිතුණුවන්ට මේවා තේරෙන්නේ නැහැ. ටීවී බල ටෙලි වෘත්තාන්ත බල ටික්ටොක් බල මැච් බල ලෝකයේ දේවල් එක්ක කාලය නාස්ති කරන කිතුණුවන්ට මේවා තේරෙන්නේ නැහැ. ලංකාවේ නැත්තම් ජනමාධ්‍යවල තිබෙන නිවුස් බල ඒව වලින් කතා කරන දේවල් බල ඒ අන්තක්‍රිස්තුස්ගේ ආත්මය තුල ඒ ක්‍රියාත්මක වෙන ලංකාවේ ඇතුළුව ලංකාවේ ජනමාධ්‍ය ටෙලි නාලිකාවල් මේවවල කතා කරන මේවවල කියන බොරු නිවුස් බල ඉන්න අයට මේවා තේරෙන්නේ නැහැ. රජයේ බොරුවට රැවටිලා සිටින මිනිසයන්ට මේවා තේරෙන්නේ නැහැ. නමුත් සැබෑ කිතුණුවන් ඒ විමර්ශන බුද්ධියකින් යුක්තව මේ කාලය තුල අවදිව සිටින්නේ කිව්වේ ඒකයි. අවදිව සිටින්නේ කිව්වේ ඒකයි. නිදාගෙන ඉන්නවයි කියන එක නෙමෙයිනේ. අවදිව සිටින්නේ කිව්වේ ඒක. අද සැබෑ කිතුණුවන් ලෙස අපි දැනගන්න ඕන අපි ඉන්නේ අවසාන කාලේ. ඌ අවුරුදු 1000ක් තිස්සේ කීයක ඉන්නවනේ. ඌ ඉතින් අවසාන කාලේ තමයි කීක ඉන්න නෙමෙයි. අවදව සිටින්න ඕන කාලයක දැන් අපි අවසාන කාලෙත් අවසාන පැයේ අප සිටින්නේ. බොහෝ විට මිනිස්සු මේ කාලය තුල අපි දකිනවා අනාගතය ගැන ඔවුන් කල්පනා කරනකොට ඒගොල්ලෝ කනස්සල්ලටපත් වෙනවා. අද මිනිස්සුන්ට අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. කනස්සල්ලටපත් වෙනවා. අරක වෙයිද මේක වෙයිද දැන් මෙහෙම වුණා වෙයිද මෙතනින් එහා මොනවා වෙයිද බලාපොරොත්තුවක් නැහැ. සංසාර ගමනේ යන අයට බලාපොරොත්තුවක් නැහැ. දැන් ඒකට එහෙම බයිබලයේ මේ මිත්‍යා ගැන්වීම අපි පිළිගන්නේ නැහැ. මේ පොළවේ මිනිස්සෙක් ජීවත් වෙන්නේ එක ජීවිතයයි. ඉන්පසු මරණය, ඉන්පසු විනිශ්චය. එච්චරයි. එතනින් එහා දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. අපි කියන්නේ යථාර්ථයේ පරම සත්‍ය. අන්න ඒක තමයි පරම සත්‍ය. මිනිස්සෙක් මේ පොළවේ ජීවත් වෙන්නේ එක වතාවයි. ඊට පස්සේ මැරෙනවා. ආයේ මේ පොළවේ කිසිම ප්‍රකාරයකට ඉපදෙන්නේ නැහැ. පස්සේ දෙවියන් වහන්සේගේ විනිශ්චයේ ඉදිරිපිට ඉන්න වෙනවා. ඒ කියන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ විනිශ්චය ඉදිරියේ ඉන්න වෙනවා. ඒක තමයි පරම සත්‍ය. මේ පොළවේ තිබෙන පරම සත්‍ය. ඊට එහා සත්‍යයක් මේ පොළවේ කිසිම ආගමක දහමක නැහැ. ඉන්සා දැන් මිනිස්සු කනස්සලටපත් වෙනවා. නමුත් සැබෑ කිතුණුවන්ට බලාපොරොත්තුවක් තිබෙනවා. අද කිතුණුවනුත් බයෙන් ඉන්නවා. අද කිතුණුවොත් එන්නත ගහ ගන්නවා. මේ වචනේ කියන්න අමාරු වෙලාවකට දැන් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද අද සමහර මේ වචන වාරණයටපත් වෙනවා මේ සමාජ ජාලාවල් වල. ඒ නිසා මම ඒකට කට්ට කියලා කියන්න ඕන වෙලාවට විතරක්. අද කට්ට ගහගෙන තමයි කිතුණුවොත් දඟලන්නේ. අද කිතුණු නායකයෝ කියලා මම කියන්න කැමති නැහැ. කිතුණුවන්ට නායකයෝ කියලා නැහැ. කිතුණු සේවකයේ කරන අයත් අද එන්නත නැත්තම් මේ ඔය කට්ට මාකටිං කරනවා. කිතුණු සේවකයොත් කට්ට මාකටිං කර තමයි ඉන්නේ. අවසාන කාලය ගැන අවබෝධයක් නැහැ. බයිබල් විද්‍යාල පවත්වනවා. හැබැයි අවසාන කාලයේ දේවල් ගැන මනුෂ්‍යයන්ට අනතුරු අඟවන්නේ නැහැ. අද මුළු ලෝකයම දන්නවා මේ මුළු ලෝකය තුල එකපාර මේ වෙන්නේ මොකද්ද? අපි දකිනවා මේ පිටුපස ඉන්නේ මොන සංවිධානද? අද ලංකාවේ රජය වහල් වෙලා සිටින්නේ මොන සංවිධාන වලටද? සැබෑ කිතුණුව මේවා දන්නවා. මේවා මුළු ලෝකයේ මුළුල්ලේ සැබෑ කිතුණුවන් තමයි මේවා එලිදරව් කළේ. නමුත් ඒ මූලාශ්‍ර අරගෙන අපි අද යහපත් එක ආකාරයකින් කිතුණුවන් මේ එලිදරව් කරා වූ රහස් වල මේ මූලාශ්‍ර අරගෙන අද බෞද්ධයන් ඇතුළු අනිකුත් මිනිස්සු පවා අද අනතුරු අඟවනවා. ඒක ඔවුන්ගේ හොඳක් නෙමෙයි. ඒ කිතුණුව එලිදරව් කරපු මූලාශ්‍ර තමයි ඒගොල්ලෝ ගන්නෙ. සැබෑ කිතුණුව එලිදරව් කරපු මූලාශ්‍ර අරගෙන අද බෞද්ධයෝ, බෞද්ධ නායකයෝ, බෞද්ධ මිනිස්සු, මහාචාර්යවරු ලංකාවේ ඉන්න අය අද මේ ලෝකයේ තුල මේ වෙන මේ කාරණාවේ ඒ සැබෑ යථාර්ථය අද බෞද්ධයෝ, ඒ කියන්නේ කිතුණුව නොවන අය අද එලිදරව් කරනවා. හැබැයි ඒවල මූලාශ්‍ර වලට හේතුකාරකය ඒවා කිතුණුව ඒවා එක්ස්පෝස් කරා. සැබෑ කිතුණුව ඒව එක්ස්පෝස් කරා මේ ලෝකේ.
ඒවා තමයි මූලාශ්‍රය අරගෙන අද අනිත් ආගමික මිනිස්සු යහපත් ඒක මේ අවසාන කාලේ දේවල් ඔවුන්ට පුළුවන් විදිහට ඔවුන්ගේ ආගමේ දහමේ තියෙන විදිහට මේවා මේන් සෙට් කරගෙන ඒගොල්ලෝ ඒවා එක්ස්පෝස් කරන්න උත්සාහයක දරනවා. ඒක යම් ප්‍රමාණයකට යහපතක්. නමුත් ශුද්ධ ලියවිල්ලේ පමණයි යථාර්ථය සඳහන් වෙලා තිබෙන්නේ. අවසාන කාලේ අපි සිටිනවා. යෙසායා 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ ඉඳන් අපි බැලුවොත් එතන තිබෙනවා නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නා වූ එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියක් තබන්නා වූ මිහිර වෙනුවට තිත්තත් තිත්ත වෙනුවට මිහිරත් තබන්නා වූ අයට දුක් වේ. තුමු ප්‍රඥාවන්තෝයයි සිතන්නා වූද තුමු නුවණැත්තෝයයි කල්පනා කරන්නා වූද අයට දුක් වේ. මෙතන බයිබලයේ කියනවා woe unto them that call evil good and good evil and put darkness for light and light for darkness. අපි දකිනවා වර්තමානයේ අපි දකින මේ සමාජය තුල යහපත නැත්නම් නපුරු දේ යහපත කියලා කියනවා. අද බයිබලයට පටහැනිව ක්‍රියාත්මක වෙන කිතුණුවන් අන්‍ය ආගමිකයන් පවා බෞද්ධයන් පවා අද මොනවාද මේ මුළු ලෝකයේ හැම රටකම මොනවාද වෙන්නේ? යහපත අයහපත කියලා පෙන්නනවා කියනවා. ඒ වගේම නපුර යහපතක් කියලා පෙන්නනවා. මෙවැනි විනාශකාරී අවසාන යුගයකයි අප දැන් සිටින්නේ. ඒකේ බහුලත්වය අද දකින්න බයිබලයේ කියනවා පාපයේ සම්පූර්ණත්වයක්. අපි දකිනවා මේ ලෝකයේ වෙන්නා වූ දේවල් තුළ මේ මුළු ලෝකයේ සමස්තයක් ලෙස මුළු ලෝකයේ අද පාපයේ සම්පූර්ණත්වයක අපි සිටිනවා. අප සිටිනවා. දැන් මේව බයිබලයේ මේවා ලියලා තිබෙන්නේ අවුරුදු මේ බර ගණන් වලට ඉස්සෙල්ලා. මීට අවුරුදු 2500 ගණන් 2600 ගණන් 2700 ගණන් 3000 4000කට එහා ඉඳන් ලියන දේවල් බයිබලයේ මේ අවසාන කාලේ වෙන්න යන දේවල් සඳහන් වෙලා තිබෙනවා. ඒක කියන්නේ බයිබලයේ පුදුම ග්‍රන්ථයක්. පුදුම ග්‍රන්ථයක්. රෝම අපි දකිනවා ඒ 18 වෙනි පරිච්ඡේදයේ පවා ඒ අන්‍ය ಜಾති ලෝකයේ පාපීස ස්වභාවය ගැන පාවුලතුමා කතා කරන අපි දකිනවා එතනත් මම සම්පූර්ණ එක කියවන්නේ නැහැ ඔබ පස්සේ කියවන්න. එතන තියෙන මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ. දැක්කනේ මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ අපි දකිනවාද මුළු ලෝකයේ හැම රටකම සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වනවා. අපි දකිනවා අද සමාජ ජාලාවල් වල අද වාරණයන් අද සත්‍ය කතා කරන්න බෑ. ඒවා කියන කන්ස්පිරේටිරිලු. සත්‍ය කතා කරාම ඒවා බොරුලු. අසත්‍ය රජ කරන සමයක අපි සිටින්නේ. මේ අවසාන යුගයේ අපි අවසාන පැයේ අපි දැන් මේ සිටින්නේ. අද ජනමාධ්‍ය හැම දෙයකම අසත්‍යයි ප්‍රකාශ කරන. අසත්‍යයට ඉඩ තියෙනවා. අද ලංකාවේ ජනමාධ්‍ය වලටත් අනුග්‍රහය දක්වන්නේ ওই සංවිධාන තමයි. ඔය ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන ඔය සංවිධාන තමයි ලංකාවේ ජනමාධ්‍ය වලටත් ස්පොන්සර් කරන්නේ, රජයටත් ස්පොන්සර් කරන්නේ. මේවා තමයි ඇත්ත. ඒවා එක්ස්පෝස් කරන්න කැමති නෑ කවුරුත්. ඒවා කතා කරන්න බයයි. නමුත් කිතුණුවෝ අපි සත්‍ය ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. කිතුණුවන් සත්‍ය ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. එතනදි කියන විදිහට ඒ අසත්‍ය සමාවෙන සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන මේ මනුෂ්‍යයන්ගේ මේ අභක්තියට විරුද්ධව ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ උදහස එළිදරව් වෙලා තිබෙනවා. රෝම පළවෙනි පරිච්ඡේදයේ 18 ඉඳන් 32 දක්වා කියවලා බලන්න. මම ඒක සම්පූර්ණයෙන් කියවන්නේ නැහැ. එතන තිබෙනවා අන්‍ය ජාතීන්ගේ කාරණාව. එතන තිබෙනවා දෙවියන් වහන්සේගේ කාරණා ජරාවට ඒගොල්ලෝ වෙනස් කරපු දේ. උන්වහන්සේ මනුෂ්‍යයන්ට විද්‍යාමාන වෙලා තිබෙනවා. නමුත් ඒවා පිළිගන්නේ නැතුව තුමුම රක්ෂාවන්තයෝ කියලා හිතාගෙන අධර්මිෂ්ඨකම තුල, නීචකම තුල, තෘෂ්ණාවල් තුල මිනිස්සෝ සත්‍ය බැහැර කරමින් සිටිනවා. අද ලංකාවෙත් එහෙමයි, විශේෂයෙන් බටහිර යුරෝපීය ඒ රටවල් වල සත්‍ය බැහැර කරමින් සිටිනවා. දේව වචනය බැහැර කරමින් අසත්‍ය තුල රජකම් කරමින් සිටිනවා. ඒ රටවල් කොහොමත් වැටෙනවා. අද ඇමරිකාව වැටිලා ඉවරයි. වැටෙනවා, වැටිගෙන යන එක ගයිඩ් ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව දේව වචනය ඔවුන් බැහැර කරන්න පටන් ගත්තා. සත්‍ය බැහැර කරලා අසත්‍ය සත්‍යයි කියලා පෙන්නනවා. මෙවැනි මාෆියාවක් අද මේ ලෝකයේ තුල තිබෙන්නේ. අවසාන කාලේ අපිට ප්‍රවේශයෙන් ජීවත් වෙන්න ඕන. 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳන් 7 වෙනි පදේ දක්වා කියනවා අන්තිම දවස්වලදී, ඒ කියන්නේ මේ අවසාන පරම්පරාව ගැන උන්වහන්සේ කියනවා අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නා වූ
බලන්න අදට කියනා වගේ මේක. පියවරුන් සතපුණු පසු මැවීමේ පටන් ගැන්මේ සිට සියලු දේ තිබුණාක් මෙන් පවතින බැවින් උන්වහන්සේගේ ඊමේ ඒ පොරොන්දුව කොතැන්හිදැයි සරදම් කරමින් කියන්නා වූ කවටකම් කරන්නෝ පැමිණෙන්නෝයයි පළමු කොට දැනගන්න. දැන් මේ කවටකම් කරන්න මුලින්ම එන්නේ කිතුණුවන් තුලින්. සභාව තුලින් තමයි එන්නේ. මොකද ලෝකයේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමක් ගැන දන්නේ නැහනේ. දැන් මේ මුලින්ම කතා කරන්නේ සභාවේ මිනිස්සු ගැන. අද කිතුණුව මෙහෙම තමයි. අද කිතුණුවන්ගෙන් යම් කොටසක් ඉන්නේ මෙතන තමයි. අන්තිම දවස්වලදී තුමුන්ගේම තෘෂ්ණා ලෙස ලෝකයේ මිනිස්සුත් යනවා. අද කිතුණුවොත් යනවා. විශේෂයෙන් කිතුණුව. පියවරුන් සතපුණු පසු මැවීමේ පටන් ගැන්මේ සිට සියලු දේ තිබුණාක් මෙන් පවතින බැවින් උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම් කරමින් කියන්නා වූ කවටකම් කාරයෝ මොක අර ස්කොෆර්ස්ලා කියනවා. මේ කවටකම් කරන්නෝ පැමිණෙන්න ඕයයි පළමු කොට දැනගන්න. අද කිතුණෝ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම අභියෝගයට පත් කරනවා. කවටකම් කරමින් ඉන්නෝ කිතුණෝ. උන්ට වචනේ දැනගැම්මකුත් නැහැ. ඔවුන් ලෝකයේ විදිහට ලෝකයක් එක්ක මිශ්‍ර වෙලා ජීවත් වෙන්නේ මේ කිතුණු. හැබැයි සුළුතර සැබෑ කිතුණුවන් තවමත් සිටිනවා. උන්වහන්සේගේ සභාව උන්වහන්සේ තීරණය කරන දවසේ උන්වහන්සේ ඔසව ගන්නට යනවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය කලන කොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධ කරන ලද්දා වූ ඒ වතුර මැදේ වූ පොළොවක්ද තිබුණු බවත් ඒ කරන කොටගෙන එකල තිබුණු ලෝකයේ ජලගැල්මට යට වී විනාශ වූ බවත් ඔවුන් කැමැත්තෙන්ම මතක නැති කරති. දැක්කනේ මේ දේවල් සත්‍ය. බයිබලයේ ලියලා තිබේ දීමන දේවල් සත්‍යය. උන්වහන්සේ මේ මුළු පොළව ජලගැල්මකින් විනාශ කරා. නමුත් වර්තමානයේ මේ අවසාන කාලේ ගිතුණෝ ඒකත් කැමැත්තෙන්ම අමතක කරනවා. අපි දකිනවා විද්‍යාඥයෝත් මේවා දන්නවා. ඒගොල්ලෝ කියන්න බයයි. අද විද්‍යාඥයෝ භූ විද්‍යාඥයෝ කියනවා ලෝකයට ජලකැලමක් ආවා. ඒක දන්නවා ඒගොල්ලෝ. ඒ කැණීම් වලින් ඒගොල්ලෝ දන්නවා. භූ විද්‍යාත්මකව ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දන්නවා පොළවේ කඳුවල ස්තරවල ඒ සොයාගත්තා වූ ඒ කාරණාවල් වලදී. ඒගොල්ලෝ දන්නවා ජලකැලමක් ආවා. විශාල කැටස්ට්‍රොෆි එකක් වගේ විශාල ව්‍යසනයක් ආවා. සත්‍යෝ යට වුණා. ලේයර්ස් බයි ලේයර්ස් ස්තරෙන් ස්තරේ යට වුණා. ඒක ඉක්මනින්ම වුණා. ඒවා දන්නවා. ඒගොල්ලෝ ලැජ්ජයි ඒවා දැන් කියන්න මේ විද්‍යාඥයෝ. මොකද බයිබලයේ ඒකට සනාථ කරන නිසා ඒකට බයිබලයේ සත්‍ය වෙනවනේ. ඒක නිසා ලැජ්ජයි අද විද්‍යාඥයෝ මේවා කියන්න. අද ලෝකේ මිනිස්සුත් ලෝකයේ ජලගැල්මක් ආවයි කියන දේ කැමැත්තෙන් අමතක කරනවා. අද කිතුණුවොත් මේක විශේෂයෙන් මේ 2 පේත්‍රස් කාරණාවේ මේ කතා කරන්නේ කිතුණුවෝ. අද කිතුණුවොත් මේක කැමැත්තෙන්ම මතක නැති කරගෙන ඉන්නවා මේ අවසාන කාලය තුල. නමුත් දැන් පවතින අහසද පොළවද එම වචනයෙන් විනිශ්චයෙන් අභක්තිකයන්ගේ විනාශයත් දවස දක්වා ඉතුරු කරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. ඔව් මෙන්න අනාගතේ වෙන්න දෙයක්. දෙවනාසිගේ උදහස උනාසේ වගුරුවන කල මේ පොළව දාලා යන්න යනවා ගින්නෙන්. ඕන ආගමක මේ දේවල් ප්‍රකාශ කරත් සත්‍ය තිබෙන්නේ උතුම් දේව වචනේ. මොකද සත්‍ය එකයි තියෙන්නේ. මම නිතරම කියන දෙයක්. දැන් මේ ලෝකේ විනාශය නැත්නම් මේ ලෝකයේ කෙලවර ගැන බෞද්ධ ධර්මයේ, හින්දු ධර්මයේ, මුස්ලිම් ධර්මයේ සඳහන් වෙනවානේ. දැන් ඔබ හිතන්න ටිකක් ඔබ අවංකව හදවතට එකඟව බුද්ධියට ගෝචරව හිතන්න. දැන් ලෝකේ අවසාන වෙන්නේ මේ අය කියන විදිහටද? දැන් බෞද්ධයෝ කියන විදිහට මේක අවසාන වෙන්නේ? හින්දු අය කියන විදිහටද? මුස්ලිම් අය කියන විදිහටද? නැත්තම් මේ කිතුණු ඇදහිල්ල තුල මේ තිබෙන උතුම් වචනේ ඒ සියල්ලට ඉහළින් ඔය කියන සියලුම ආගම් දහම් වලට වඩා ඉහළින් උතුම්ව තිබෙන මේ ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන විදිහටද වෙන්නේ? ඒක ඔබ මේක අභියෝගයට පත් කරන්න ඕන. ඔබගේ ධර්මය ඔබම අභියෝගයට පත් කරන්න ඕන. අපිට පැහැදිලි සැබෑ කිතුණුවන් ලෙස බයිබලයේ මේ අවුරුදු දහස් ගණනාවක් තිස්සේ ලියලා තිබුණ අනාගත වාක්‍යවල දැනට ඉෂ්ට වුණා වූ දේවල් ගැන බලනකොට ඒවල සම්භාවිතාව පුදුමයි. බයිබලයේ බොරු නැහැ. බයිබලයේ ලියා තිබෙන අනාගත වාක්‍ය ඉෂ්ට වීම පුදුමයි වගේම තව කුඩා ප්‍රමාණයක් අනාගත වාක්‍ය ඉෂ්ට වෙන්න තිබෙනවා. ඉදිරියේ ඉෂ්ට වෙන්න තිබෙනවා. එහෙමනම් අපි බුද්ධියෙන් අපි විමර්ශනයකින් යුක්ත විමර්ශනීය මනසකින් අපි කල්පනා කරලා බයිබලයේ සුදාතනන් වහන්සේ තුල අපි මේවා සලකා බලනකොට බයිබලයේ දැනට වුණා වූ ලියා තිබුණ අනාගත වාක්‍ය දැනට ඉෂ්ට වුණා වූ දේවල් බලනකොට ඉෂ්ට වෙන්න තිබෙන දේවලුත් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන්න යනවා. ඒ දේ තුල
ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ එළිදරව් කළා වූ මේ දේවල් තුල අපිට පැහැදිලි මේ ලෝකයේ කෙලවර වෙන්න යන්නේ බෞද්ධ ධර්මයේ ලියලා තිබෙන විදිහට නෙමෙයි. මේ ලෝකයේ කෙලවර වෙන්න යන්නේ Hindu ධර්මයේ තියෙන විදිහටවත් මුස්ලිම් ධර්මයේ තියෙන විදිහටවත් නොවේ. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ මොනවද එළිදරව් කළේ? ඊශ්‍රායල් සෙනගට මොනවද උන්වහන්සේ එළිදරව් කළේ? අන්න ඒ විදිහට පමණයි, නැවත කියනවා, අන්න ඒ විදිහට පමණයි මේ ලෝකයේ කෙලවර ඉෂ්ට වෙන්න යන්නේ. පුදුමයි අද බයිබලයේ කියවනකොට. ඒක පුදුමයි, නිකන් අද කියනවා වගේ, මේ අද මේ වෙච්ච දේවල් ලියනවා වගේ පුදුමයි බයිබලේ. අපි දකිනවා දානියෙල් 12 වෙනි පදේ පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා බොහෝ දෙනෙක් මේ අන්තිම කාලය ගැන කියනවා, මේ ඊශ්‍රායල් සෙනඟ ගැන කතා කරනවා වගේම මේක පොළවේ සමස්තයක් ලෙස කියනවා. බොහෝ දෙනෙක් තමුන්ම ශුද්ධ පවිත්‍ර කරගෙන පිරිසිදු වන්නෝය, දුෂ්ටයෝ දුෂ්ටකම් කරන්නෝය, දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය, නමුත් නුවණ ඇත්තෝ තේරුම් ගනිති. නුවණ ඇත්තෝ තේරුම් ගනිති. දැන් බලන්න මෙතනත් කියනවා බොහෝ දෙනෙක් තමුන්ම ශුද්ධ පවිත්‍ර කරගෙන පිරිසුදු වෙනවා. ඒ කියන්නේ සැබෑ කිතුණෝ මේ අන්තිම කාලේ මේ නුවණ ඇති කිතුණුවන්, අර කන්‍යාවන් දස දෙනාගේ නුවණ ඇති කන්‍යාවන් හිටියේ ඒ වගේ තමයි. නුවණ ඇති කිතුණුවන් තමන්ව පවිත්‍ර කරගෙන යේසුස් වහන්සේගේ ලේ වලින් තමාගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍ර නිතරම පවිත්‍ර කරගෙන ඒගොල්ලෝ පිරිසුදු වෙනවා. හැබැයි දුෂ්ටයෝ දුෂ්ටකම් කරනවා. දුෂ්ට කිතුණුවොත් දුෂ්ටකම් කරමින් යයි. ඊට වඩා විශේෂයෙන් දුෂ්ට මේ ලෝකයේ දුෂ්ට නායකයෝ අපි දකිනවා ධනපතියෝ කිහිප දෙනෙක් මේ ලෝකය පාලනය කරනවා. කැමතිද අකමැතිද මම දන්නේ. ඔබ මේව අහන්න. ඒක තමයි ඇත්ත. ඔබ මේවා හොයලා බලන්න. ළිඳේ ඉන්න ගෙම්බෙක් වගේ ඉන්න එපා. මැච් බල කිතුණුවන්ටත් මම මේ කියන්නේ. මැච් බල ටික්ටොක් බල ටෙලිවෘතාන්ත බල ෆිල්ම් බල ගේම් ගගහ ඉන්න එපා. ඔබ එහෙම ඉන්නව නම් ඔබ විනාශ වෙනවා. මම බය නැතුව කියන ඔබ විනාශ වෙනවා. ඔබ මේ අන්තිම පැයේ ඔබ සිටින කිතුණුවෙක්, අන්තිම පැයේ ජීවත්ව සිටින කිතුණුවෙක් වෙන ඔබ තව දුරටත් ටෙලිවෘතාන්ත බල ෆිල්ම් බල ටික්ටොක් බල මැච් බල රියැලිටි ෂෝස් බල ලෝකයේ වැදගැම්මක් නැති නීච දේවල් බල කාලය නාස්ති කරන කිතුණුවෙක් නම් ඔබට දුක් වේ. ඔබට දුක් වේ. එච්චරයි කියන්න තියෙන්නේ. ඔබට දුක් වේ. අවසාන කාලයේ අවදිව සිටින්න කිව්ව මේ වලින් බැහැර වෙන්න ඕන. මේ හැම දෙයක් තුල මුලාව, මේ හැම දෙයක් තුල අපවිත්‍රකමයි මනුෂ්‍යයන් තුලට ඇතුල් වෙන්නේ. ලංකාවේ ජනමාධ්‍යවල බොරුවයි ප්‍රකාශ කරන්නේ, නිවුස් වල බොරුව ප්‍රකාශ කරන්නේ, ජනමාධ්‍යවල බොරුව ප්‍රකාශ කරන්නේ, සත්‍ය වසන් කරනවා. නුවණ ඇති කිතුණුවෙක් වෙන්න දරුවනේ. නුවණ ඇති කිතුණුවෙක් වෙන්න. බයිබලයේ කියනවා මාගේ සෙනඟ දැනගැම්ම නැතුව විනාශ වෙනවා. දැනගැම්ම කියන්නේ බයිබල් කොලෙජ් ගිහිල්ලා ඉගෙන ගන්න දැනගැම්මක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒව වැඩක් නෑ. මම ඒවට විරුද්ධයි. සභාව ව්‍යාප්ත වෙලා සභාව ගොඩ නැගුණේ බයිබල් කොලෙජ් හරහා නෙමෙයි. ඒක නිසා බයිබල් කොලෙජ් අත්‍යවශ්‍ය නෑ. මම බය නැතුව කියන බයිබල් කොලෙජ් අත්‍යවශ්‍ය නෑ. ලෝකයේ මුළුල්ලේ මේ අවුරුදු 2000 තුල සුභාරංචිය ප්‍රකාශ කළේ බයිබල් විද්‍යාලවල ගිය අය නෙමෙයි. බහුතරයක්. ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරලා මිනිස්සුන්ගේ ගැලවීමට ගෙනෙන පිණිස යේසුස් වහන්සේනේ කිව්වේ සුභාරංචිය ප්‍රකාශ කරන්න කියලා. ඒව ප්‍රකාශ කළේ බයිබල් කොලෙජ් වලට ගිය අය නෙමෙයි. අද සමහර කිතුණෝ බයිබල් කොලෙජ් ආරක්ෂා කරගන්න දඟලනවා, සත්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. අනතුරු අඟවන්නේ අවසාන කාලේ අපි ඉන්නේ කියලා කියලා ඒවල බයිබලයේ තියෙන දේවල් බුද්ධිමත්ව නුවණ ඇතුව තේරුම් කරලා දෙන්නේ නැහැ කිතුණෝ. බයිබල් කොලෙජ් හරහා ඔබට ගැලවෙන්න බෑ. බයිබල් කොලෙජ් හරහා ඔබට නුවණ මේ බයිබලයේ කියන මේ නුවණ ඇත්තෝ කියන අංශයට ඔබ වැටෙන්න යන්නෙත් නැහැ. ඔබට තිබෙන ඩිග්‍රීස් දෙවනන් සිද්‍රියේ වැදගැම්මක් නැති නීච වැරහැල්ලක් පමණයි. ඔබට දේවධාර්මික ඩිග්‍රියක් තිබෙනවා, දෙවනන් සිද්‍රියක වැරහැල්ලක් පමණයි. ඔබ නුවණ ඇති කිතුණුවෙක් වෙන්න. නුවණ ඇති කිතුණුවෙක් වෙන්න. ගිය සතිය අපි කතා කරන විදිහට සුද්ධාත්ම බෞද්ධිස්මයේ තිබෙන කිතුණුවෙක් වෙන්න ඕන ඔබ මම. මේ අවසාන කාලේ මේ අවසාන කාලේ ප්‍රවේශමෙන් ජීවත් වෙන්න නම්, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමේදී අපිත් උන්වහන්සේ සන්තක වෙන්න නම්, සුද්ධාත්ම බෞද්ධිස්මය ලබලා සුද්ධාත්ම වහන්සේගේ ඵලය තුල නුවණ ඇතුව තුමෝමව පවිත්‍ර කරගනිමින් මේ ගමන යන්න ඕන. මේ අවසාන කාලේ අපි සිටින්නේ. අපේ අනාගතය ගැන මතක තබා ගත යුතු ඒ ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. අපි බලමු. ඒකක් තමයි අපි දැන් ඉන්නේ අවසාන කාලේ.
ඒක හරි. දැන් ඒ අවසාන කාලයේ තුල අපිට අනාගතයක් කියලා දෙයක් තියෙනවනේ. දැන් ඒ අවසාන කාලය තුල අපි ජීවත් වෙන දරුවන් විදියට අනාගතය තුල ගැන අපිට තිබෙන ඒ කාරණා අපි බලනකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි දෙවියන් වහන්සේ ඒ උන්වහන්සේගේ ස්වෛරීත්වය එනම් පරමාධිපත්‍ය එනම් සර්ව බලධාරීත්වය සහ ඒ තුල සියල්ල පාලනය කරන තැනන් වහන්සේය දෙවියන් වහන්සේ. අපි දකින මේ ලෝකේ මොන දේ වුණත් අන්ත ක්‍රිස්තුස්ගේ නැත්තම් මොන නොපනත් කමේ ආත්මය හරහා වෙන්නා වූ මේ එන්නත් කරන දේවල් පවා මම බය නැතුව කියනවා. මම කිතුණුවෙක් ලෙස මට බයිබලයේ තියෙන දේ කතා කරන්න භාෂණීය අයිතිය මේ ලංකාවේ නීතිය තුල තියෙනවා. භාෂණීය අයිතිය. මේ ලෝකයේ තුල මේ වෙන්නා වූ සියලු දේ සැලසුම් සහගතව ඒවා අවුරුදු ගණනාවකට පෙර සැලසුම් සහගතව ලේඛනගතව ඒවා කරන විශාල කාරණාවක් මේක. මම මේවා ගැන මෙතන මේක වෙනම දවසක කතා කරන්න ඕන දේවල්. අද ඒවා ලෝකයේ මිනිස්සු අද කතා කරන ඒවා. අද කිතුණෝ තමාගේ මුනිවත රැකගෙන හැංගිලා ඉන්නවා. අද කිතුණුවන් නොවන අය මේවා එක්ස්පෝස් කර යනවා. හැබැයි ඒවා එක්ස්පෝස් කරන්නත් ඒගොල්ලෝ ගන්න එක මම කලින් කිව්ව විදිහට කිතුණුවන් එක්ස්පෝස් කරපු මූලාශ්‍ර තමයි ඒගොල්ලොත් ගන්නෙ. දැන් මෙතනදී ඒ දෙවියන් වහන්සේගේ ස්වාරීත්වය තුල උන්වහන්සේ අනාගතය දන්නා අතර බයිබලේ පැහැදිලි. බයිබලේ ලියලා තිබෙනවා උන්වහන්සේ අනාගතය දන්නා අතර සිදුවන්නේ කුමක්ද යන්න සම්පූර්ණයෙන්ම උන්වහන්සේ තමයි පාලනය කරන්නේ. ඔබට මට වෙලාවකට හැඟෙනවා අනේ මේ හැම දෙයක්ම දැන් out of control නේ තියෙන්නේ. හරි out of control. හැබැයි දෙවියන් වහන්සේගේ control එකෙන් out වෙලා නැහැ. දෙවියන් වහන්සේගේ control එකෙන් out වෙලා නැහැ ඒවා. දැන් ශුද්ධ බයිබලයේ තුලින් වහන්සේ පවසන්නවා මෙන්න මෙහෙම යෙසායා 46 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ඉඳන් 11 වෙනි පදේ දක්වා මෙහෙම කියනවා. දෙවියන් වහන්සේ මෙහෙම ඊශ්‍රායල් සෙනගට කියන්නේ. හොඳේ අරාබි මිනිස්සුන්ට මුස්ලිම්ුන්ට නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේ කතා කරන්නේ ඊශ්‍රායල් සෙනගට. මේ වෙලාවේදී කියනවා පුරාණේ පළමු කාරණා සිහි කරන්න. මක්නිසාද මමම දෙවියන් වහන්සේය. වෙන කෙනෙක් නැත. මම දෙවියන් වහන්සේය. මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද. අන්න දැක්කනේ දෙවියන් වහන්සේගේ ස්වභාවය. මම වනාහි කියන්නේ මේ දෙවියන් වහන්සේ කියනවා එයා ගැන. උන්වහන්සේ ගැන කියනවා. මම වනාහි අන්තිමය මුල පටන්ද. තවම සිද්ධ නූන දේ පුරාණයේ පටන්ද දන්වන්නා වූ. මගේ මන්ත්‍රණය පවත්නේය කියාත් මගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි. කියාත් කියන්නා වූ තැනන් වහන්සේය. මම නැගෙනහිරෙන් ගිජු පක්ෂියෙක්ද. දුරදේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යාද කැඳවා ගන්න තැනන් වහන්සේය. එසේය මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනා කර තිබෙන්නාක් මෙන්ම ඒක කරන්නෙමි කියලා ස්වෛරී ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග තුලින් ඔබට මට කතා කරනවා. ඊශ්‍රායලය හරහා ඔබට මට කතා කරනවා. අන්තිමය මුල පටන්ද තාම සිද්ධ නූන දේ පුරාණයේ පටන්ද දන්වන්නා වූ. ඒකයි කියන්නේ මේ ශුද්ධ බයිබලය අතිශයින්ම පුදුමයි. දෙවියන් වහන්සේ වෙන්න යන දේ කලින් දකින දේ කලින්ම දන්නවා. ඒවා බයිබලයේ උන්වහන්සේ කලින්ම ප්‍රකාශ කරලා හමාරයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. බයිබලයේ ලියලා තිබෙන අනාගත වාක්‍ය මේ ලෝකයේ කිසිම කොන්දේසියක් තුල වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකයේ කිසිම ආගමක් දහමක් මත වෙනස් වෙන්නේ නැහැ. සියල්ලට ඉහළින් අභිබවා උන්වහන්සේගේ වචනේ ලියා තිබෙන දේවල් ඉෂ්ට වෙනවා. ඒ වගේම අපි මේ අවසාන කාලයේ සිටින දරුවන් ලෙස මේ අනාගතයේ ඒ කාරණාවල් ඉදිරියේ අපි තේරුම් ගන්න ඕන තව දෙයක් තමයි මේ අවසාන කාලේ අපි කියනවා end times කියලා ඉංග්‍රීසි භාෂාවෙන් end times වල අපි ඉන්නේ අවසාන කාලේ හෝ ඒ පසුව පැමිණෙන දිනවල අපි කියනවා the latter days කියලා කියනවා. දැන් මේවා වල සිදුවන දේ බයිබලයේ ගෙනහැර දක්වීම. බයිබලයේ තුල මේ හැම දෙයක්ම ගෙනහැර දක්වනවා. ඒක නිසා අපිට මේ අනාගතය ගැන අපි මතක තබා ගන්න ඕන නැත්නම් අපි තේරුම් ගන්න ඕන කාරණාවල් අතර ඒ තවත් වැදගත් කාරණාවක් තමයි අන්න ඒ දේ. අපි කලින් කතා කරා දෙවියන් වහන්සේ සියල්ල දන්නවා. උන්වහන්සේ තමයි සියල්ල පාලනය කරන්නේ. උන්වහන්සේ සියල්ල මුලපටන් සිද්ධ වුණා වූ දේවල් පුරාණයේ පටන් දන්වලා ඉවරයි. බයිබලේ දන්වලා ඉවරයි. අලුත් එළිදරව් වීම ඕනේ නැහැ. තේරුණාද? අලුත් එළිදරව් වීම ඕනේ නැහැ. බයිබලේ දන්වලා ඉවරයි.
බයිබලේ අවසානයි. ලේඛන ගත වෙලා ඉවරයි බයිබලේ. තව අලුත් එළිදරව් කිරීම අපිට ඕනේ නැහැ. ඒ වගේම තමයි දැන් මේ ඊළඟ කාරණාව මම කතා කරමින් ඉන්නේ. දැන් මේ අවසාන කාලේ ඒ සිදුවන දේ බයිබලේ ගෙනහැර දැක්වීම තුලම අපිට ඒ කාරණා තේරුම් ගන්න පුළුවන්. මක්නිසාද බයිබලය මනුෂ්‍ය වර්ගයාට දෙවියන් වහන්සේගේ එළිදරව්ව වන නිසාත්, දෙවියන් වහන්සේ අනාගතය දන්නා සහ පාලනය කරන නිසාත්, අපි කලින් ඉහත යෙසායා පොතේ කතා කරපු විදිහට ඒ අනාගතයේදී සිදුවන දේ ගැන බයිබලයේ කතා කරන විට අපට එය විශ්වාස කළ හැකි බව, එය අප තුළම පැහැදිලිවම සාධාරණය වශයෙන්ම විද්‍යාමාන වන දෙයක්. විද්‍යාමාන වන දෙයක්. අනාගතය ගැන පුරෝගතනයන් ගැන බයිබලයේ මෙන්න මෙහෙම කියනවා. දැන් කොහොමද බයිබලයේ දෙවියන් වහන්සේ ඒ මතු සිද්ධ වෙන්න යන දේවල් කොහොමද ප්‍රකාශ කළේ? 2 පේත්‍රස් 1:21 කියනවා. මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කාලක නොපැමිණිනේය. දැක්කනේ? මේ බයිබලයේ තිබෙන කිසිම අනාගත වාක්‍යයක් මනුෂ්‍යගේ කැමැත්තෙන් පැමිණියේ නෑ. බයිබලයේ එක කියනවා. ඒක කොහොමද ආවේ එහෙනම්? නමුත් කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේ, නමුත් මනුෂ්‍යෝ ශුද්ධාත්මයන්න් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. මෙන්න මෙහෙම තමයි බයිබලයේ අනාගත වාක්‍ය ලියවුනේ. කොහොමද ලියවුනේ? මනුෂ්‍යෝ ශුද්ධාත්මයන්න් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. මෙන්න මේ විදිහට තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ඊශ්‍රායල් සෙනග තුල විශේෂයෙන්ම ඊශ්‍රායල් සෙනගට මේවා එළිදරව් කළේ. අද අපි අන්‍ය ජාතීන්, අපි අද කිතුණුවන් උනේ දෙවියන් වහන්සේ අපව බද්ධ කරගත්තා ඊශ්‍රායල් සෙනගට. ඊශ්‍රායලය තුලින් තමයි යේසුස් වහන්සේ ආවේ. උන්වහන්සේ යුදෙව්වෙක්. උන්වහන්සේ පරසුද්දෙක් නෙමෙයි. යේසුස් වහන්සේ යුදෙව්වෙක්. ආසියාතික යුදෙව්වෙක්. ඒ කාලේ ආසියාව ඇතුළු මේ දේවල් සූලිය ආසියාව. ඒ නිසා යේසුස් වහන්සේ පරසුද්දෙක් නෙමෙයි. යේසුස් වහන්සේ යුදෙව්වෙක්. යුදෙව්වන් හරහා ඊශ්‍රායලය හරහා තමයි ගැලවීම අපිට ආවේ. ඊශ්‍රායලය හරහා තමයි මේ මුළු දෙවියන් වහන්සේගේ සැලැස්ම මුළු ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. බයිබලයේ කියන බයිබලයේ ගැන්වීම අනුව බයිබල් විද්වතුන් කියනවා ඊශ්‍රායලය තමයි දෙවියන් වහන්සේගේ ටයිම් පීස් එක. ඊශ්‍රායලය දෙවියන් වහන්සේගේ ටයිම් පීස් එක. ඒක අනුව තමයි සියල්ල වෙන්නේ. ඒක නිසා කිතුණුවන් නොවන අයට පවා දැනගන්න ඊශ්‍රායලයේ දෙස අවධානය යොමු කරගෙන ඉන්න. මම මේ කිතුණුවන් නොවන අයටත් කියන්නේ ඊශ්‍රායල ගැන අවධානයෙන් ඉන්න. මොකද ඊශ්‍රායලය තමයි දෙවියන් වහන්සේගේ ටයිම් පීස් එක. ඊශ්‍රායලය වෙන දේ තමයි මුළු ලෝකයට බලපාන්නේ. ඊශ්‍රායලය හරහා තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. යේසුස් වහන්සේ ඉක්මනින් මෙන්න යනවා මේ පොළොවට, නැවත ඔලීව කන්දට එනවා. බයිබලයේ ලියලා තිබෙනවා ඒකත් වෙන්නේ ඊශ්‍රායලයේ. ඊශ්‍රායලයේ ඔලීව කන්දට යේසුස් වහන්සේ නැවත S2කට පෙනි ඒ වෙලාවේදී සියලුම ටෙලි නාලිකාවල් සජීවීව ඒක විකාශනය කරයි. ඉතුරු වෙලා ඉන්න අය. මොකද ඒ වෙලාව වෙනකොට මම දන්නේ නැහැ ඉතුරු වෙලා තියෙයිද කියලා. තාක්ෂණය ඒ වෙලාවේ තියෙයිද? චන්ද්‍රිකා ඒ වෙලාවේ තියෙයිද? මට ඒක ප්‍රශ්නයක් හැබැයි. අපි වෙලාවකට කියනවා මේ දේවල් වෙනකොට සජීවීව පෙනෙයි කියලා. හැබැයි ඊළඟ ප්‍රශ්නේ තමයි අවුරුදු 7 පීඩාව කාලය තුල ගල්වැසි වර්ෂාවල් එනවා. උල්කාපාත වර්ෂාවල් එනවා. විශාල විශේෂණයක් මේ ලෝකේ වෙනවා. එතකොට ඔය ලෝකයේ යම් ඒ පෘථුවියෙන් ඉහළ යම් ස්තරයක තියෙන ඔය චන්ද්‍රිකාවල් තියෙයිද කියන දේ ප්‍රශ්නයක්. ඒ වගේම ලෝකේ තියෙන තාක්ෂණය කුළුණු බ්‍රෝඩ්කාස්ට් කුළුණු තියෙයිද කියන එක ප්‍රශ්නයක්. ඔය දෙනාන්සික උදහස වගුරුන වෙලාවේ. ඒ නිසා මම දන්නේ නැහැ ඒක. සමහර විට වෙන්න පුළුවන්, බොහෝ විට නොවෙන්නත් පුළුවන්. මොකද තාක්ෂණය කොහොමද පවතින්නේ අච්චර ව්‍යසනයක් ඉදිරියේ. ඒ නිසා මම දන්නේ නැහැ, හැම ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා ඒ ශුද්ධාත්මයන් වහන්සේ විසින් පොළොවනු ලැබ දෙවියන් වහන්සේගේ ලැබූ ලෙස කතා කළා. එහෙම තමයි අනාගත වාක්‍ය ආවේ බයිබලයේ. ඒ නිසා මෙම සත්‍ය පැහැදිලි වන්නේ වෙනත් ආගම්වල හෝ විවිධ පුද්ගලයන් විසින් කරන ලද බොරු අනාවැකිමෙන් නොව බයිබලයේ කිසි විටක වැරදියට හෝ සාවද්‍යතාවයකට ලක් වී නැති බවත් අපිට සුපැහැදිලි. අනාගත සිදුවීමක් ගැන බයිබලයේ පුරෝකථනය කර ඇති සෑම අවස්ථාවකම එය සිදු වූයේ ශුද්ධ ලියවිල්ල පවසන ආකාරයටමයි. එහෙමනම් ඉදිරියේදී වෙන්න යන දේවලුත් වෙන්න යන කොහොමද? ශුද්ධ බයිබලයේ පවසා තිබෙන ආකාරයටමයි. අවසාන කාලයේ අපි ප්‍රවේශමෙන් ජීවත් වීම තුල ජීවත් විය යුතුව තිබෙන අතර ඒ ජීවත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අපි උත්සාහ කරන වෙලාවේ ඒ
බයිබලයේ තුල ඒ අපි තේරුම් ගත යුතු නැත්නම් බලන්න ඕන කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි අනාගතය ගැන බයිබලයේ පවසන දේ අප අර්ථකථනය කළ යුත්තේ කෙසේද කියන දේ අපි අවධානය යොමු කරන්න ඕන කාරණාවක්. ඒ කියන්නේ බයිබලානුකූල අනාවැකි මම කියන්නේ. හොඳේ. මේ මිනිසුන්ට කසනකම් ඇති මිනිසුන්ට මේ අනාගත වාක්‍ය නෙමෙයි. අර සපලත්වේ සුභාරංචි ප්‍රකාශ කරන බොරු වෘර්කයෝ ඉන්න සභාවවල කතා කරන අනාගත වාක්‍ය නෙමෙයි මම මේ කතා කරන්නේ. බයිබලයේ තියෙන අනාගත වාක්‍ය. බයිබලානුකූල අනාගත වාක්‍ය, ඒ අනාගතය ගැන බයිබලයේ පවසන දේවල් ඒවනේ. අන්න ඒවා අපි අර්ථකථනය කළ යුත්තේ කොහොමද? තවත් කාරණාවක් තමයි, දෙවෙනි කාරණාව තමයි මේ අවසාන කාලයේ සිදුවනු ඇතැයි බයිබලයේ පවසන්නේ කුමක්ද? අපි ඒව ගැන අවධානය යොමු කරන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි අනාගතය ගැන බයිබලයේ පවසන දේ අද අපි මේ අවසාන කාලේ අවසාන පැයේ අප ජීවත් වෙන අපිට ඒක අප කෙරෙහි බලපාන්නේ කොහොමද? ඔය කාරණා තුන අපි බලන්න ඕන දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස, මේ අවසාන කාලයේ අපි ජීවත් වෙන දරුවන් ලෙස. අනාගත වාක්‍ය ගැන බයිබලයේ පවසන දේ, ඒ කියන්නේ බයිබලානුකූල අනාගත වාක්‍ය අර්ථකථනය කරන්නේ කොහොමද කියන දේ ගැන අපි අවධානය යොමු කරන්න ඕන. අවසාන කාලයේ සිදුවන දේ, සිදුවන්න යන්නේ මොනවාද කියන දේ, බයිබලයේ මොනවාද කියලා තියෙන දේවල් ගැන අපි බලන්න ඕන. ඒ වගේම අනාගතය ගැන බයිබලයේ මේ පවසන දේවල් අද අපි අවසාන පැයේ ජීවත් වෙන අපිට ඒක කොහොමද බලපාන්නේ? මේවා අපි බලන්න ඕන. අද මේවා කිතුනෝ බලන්නේ නැහැ. අද ගොඩක් කිතුනෝ මේවා කරන්නේ නැහැ. සම්ප්‍රදායික ලෙස ඉරිදට එනවා. සාම්ප්‍රදායික ලෙස ඉරිදට ඇවිල්ලා මුල් සභා යුගයේ නැති එක රැස්වීමක් තුළ මුල් සභා යුගයේ නැති ෆෙලෝෂිප් එකක් ගැන කතා කරමින් මිනිස්සු ඒ දවස ගත කරලා ගෙදර යනවා. ඒක තමයි අද වර්තමානයේ වෙන්නේ. මුල් සභා යුගයේ තිබුණු ෆෙලෝෂිප් එක අද වර්තමාන සභාවේ නැහැ. ඒක අන්‍ය ෆෙලෝෂිප් එකක් කියලා මම කියනවා. අර අන්‍ය සුභාරංචියක් කියලා කියන්නේ බොරු සුභාරංචියට කියන්නේ අන්‍ය සුභාරංචියන්නේ. මම කියනවා වර්තමානයේ මේ බොහෝ කිතුණුවන්ගේ රැස්වීම වල තිබෙන්නේ අන්‍ය ෆෙලෝෂිප් එකක්. අර මුල් සභා යුගයේ තිබුණු ෆෙලෝෂිප් එක නෙමෙයි. පැහැදිලි මට නම් ඒක. මුල් සභා යුගයේ තිබුණු ෆෙලෝෂිප් එක ඒ සහභාගීත්වය නෙමෙයි. අද සභාවල තිබෙන්නේ අන්‍ය සහභාගීත්වයක් තියෙන්නේ. දැන් මේවා හරහා යන මනුෂ්‍යයන්ට මේවා තේරුම් ගන්න බෑ. ලෝකයේත් එක්ක මිශ්‍ර වෙලා මම කලින් කිව්ව විදිහට ලෝකයේ තියෙන ටෙලි වෘත්තාන්ත ඇතුළු බලන්න ඕන සබ්බ සකල මනාව බලාගෙන කිතුණුවන්ට මේවා තේරෙන්නේ නැහැ. අපි කතා කරපු කාරණා තුනේදී දැන් අනාගතය ගැන බයිබලානුකූල ඒ අනාගතයේ අර්ථකථනය කළ යුත්තේ කොහොමද කියන දේ අපි බැලීම තුල අපි බලන්න ඕන දෙයක් තමයි ඒවා බලනකොට ඒවා භාවිතා කළ යුතු ක්‍රමවේද පිළිබඳ දෘෂ්ටිකෝණ ගණනාවක් තිබෙනවා බයිබල් විද්වතුන් කියන විදිහට. මෙහිදී විවිධ බයිබලානුකූල දෘෂ්ටිකෝණ විශ්වාසයන් පිළිගන්නා යහපත් කිතුණුවන් සිටින අතර බයිබලානුකූල අනාවැකි වචනාර්ථයෙන් අපි කියනවා ලිටරලි වචනාර්ථයෙන් අපි තේරුම් ගන්න ඕන වගේම අනාගතවාදී දෘෂ්ටියකින්, ඒ කියන්නේ with a futurist view, ඒ වගේම పూర్ව සහස්ත්‍ර නැත්නම් pre-millennial ඒ ආකාරයෙන් අර්ථ දැක්විය යුතු බව අපි විශ්වාස කරනවා. බයිබලයේ මේ තිබෙන අනාගත වාක්‍ය අර්ථකථනය කිරීමේදී බයිබල් විද්වතුන් කියන විදිහේ මේ ආකාර තුන තමයි ප්‍රධාන ලෙස වැදගත් වෙන්නේ. බොහෝ යහපත් ආකාර තිබෙනවා. නමුත් ප්‍රධාන ලෙස සැබෑ කිතුණුවන් බයිබලයේ කොහොමත් සාධාරණීකරණය වෙලා තිබෙන්නේ අවසාන කාලේ මේ තුනට. කවුරු හරි කියනවා නම් ඊමත් ප්‍රමාද වෙනවා, ඊම එන්නේ පස්සේ, ඊට ඉස්සෙල්ලා උනාසේගේ පීඩා අවුරුදු 7 එනවා. මෙවැනි විශේෂ එක මත ප්‍රකාශ කරන කිතුණු ඉන්නවා. හැබැයි බයිබලයේ ශුද්ධ ලියවිල්ල තුල අපි බැලුවොත් ඒ විශ්වාස කිරීමට හොඳම ශුද්ධ ලියවිල්ල තුලම සාධාරණීකරණය වන හේතු තිබෙන්නේ අපි ඔය කතා කරපු ඔය කාරණා තුනට ප්‍රධාන ලෙස. මොනවාද? බයිබලයේ වචනාර්ථයෙන් අපි අනාගත වාක්‍ය තේරුම් ගන්නත් ඕන. ඒ කියන්නේ ලිටරලි. ඒ වගේම අනාගතවාදී දෘෂ්ටියකින් with a futurist view අපි බලන්න ඕන. ඒ වගේම పూర్ව සහස්ත්‍ර pre-millennial view එකකින් අපි ඒක බලන්න ඕන. අපි ඒ වචනාර්ථයෙන් අපි මේ බයිබලයේ තිබෙන මේ ඉදිරි ඉවෙන්ට් යන දේවල් සහ මේ අනාගත වාක්‍ය වුණා වූ දේවල් ඇතුළු මේ සෑම දේවල් අපි බුද්ධිමත් මනසකින් අපි බලනකොට බලන්න ඕන. කවුරු හරි කියනවා නම් අපිට බුද්ධිය ඕනේ නැහැ, ආත්මිකව අපි මේ ගමන යන්න ඕනේ, බොරුකාරයෙක් වෙන. බුද්ධිය ඕන. මොකද බයිබලයේ කියනවා තමාගේ මුළු ශක්තියෙන්ද, තමාගේ මුළු හෘදයෙන්ද, තමාගේ මුළු බුද්ධියෙන්ද, තමාගේ මුළු ශක්තියෙන්ද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න ඕන. බුද්ධියත් ඕන. බුද්ධිය හිස් නම් කොහොමද කරන්නේ? හිස් බුද්ධියක් තියෙන කිතුණුවන්ට මේ ගමන යන්න අමාරුයි. මාගේ සෙනඟ දැනගම්ම නැතුව විනාශ වෙනවා කියන්නේ ඒකයි. දැන් ඒ වචනාර්ථෙන් අර්ථකථනය කිරීම ගැන අපි බැලුවොත්
ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීම, ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ පොළොවට ඉපදීම. හොඳයි. පළමු පැමිණීම ගැන අනාගත වාක්‍ය 300කට වඩා බයිබලය තුල ලියලා තිබෙනවා. සහ ඒවා සියල්ලම වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. දැක්කනේ? ආත්මිකව නෙමෙයි ඉෂ්ට වුණේ. වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා ඒක. යේසුස් වහන්සේගේ මම මේ අනාගත වාක්‍ය මේ අනාගත වැකි මෙතන බයිබලයේ කොතනද තියෙන්නේ කියලා අද කියන්නේ නැහැ. මට මේක ඉක්මනින් මේ සාරාංශයක් මම මේ කතා කරමින් ඉන්නේ. මෙසියස් වහන්සේ, ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන අනාගත වාක්‍ය. උන්වහන්සේගේ ජීවිතය ගැන අනාගත වාක්‍ය. පාවාදීම, මරණය සහ නැවත නැගිටීම සම්බන්ධ ඒ අනාවැකි සංකේතාත්මකව හෝ ආත්මිකව ඉෂ්ට වුණේ නැහැ. ඒවා ලිටරලි ඉෂ්ට වුණා. ඒවා වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. යේසුස් වහන්සේ අර මේ කොටලුවක පිට එනවායි කිව්වා. ඒවා වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. යේසුස් වහන්සේ මම කලින් කිව්වා දැන් මේ කිව්ව දේවල්. ඒවා වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. ඒවා ආත්මිකව ඉෂ්ට වුණේ නැහැ. නිකන් අර අමුතු විදිහකට නෑ. වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. යේසුස් වහන්සේ අර යෙරුසලමට ඇතුල් වීම වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. යේසුස් වහන්සේ පොළොවට ඉපදීම වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. කන්‍යාවකකින් උපත ලැබීම වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. යේසුස් වහන්සේගේ මරණය, උන්වහන්සේගේ ජීවිත ගමන වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. ඒ අනාගත වාක්‍ය. යේසුස් වහන්සේ කුරුසේ මැරෙන එක, සොරෙක් එක්ක මැරෙන එක, යේසුස් වහන්සේගේ මේ දේහය පොහොසත් එක්කෙනෙක්ගේ අයගේ සොහනක සැම්පත් කිරීම ගැන මේවා වචනාර්ථයෙන් අනාගත වාක්‍ය තිබුණා. ඒවා වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. ඒකයි මම කියන්නේ බයිබලයේ පුදුමයි. දැන් මේ කතා කරන එක කොටසක් වචනාර්ථය. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වචනාර්ථයෙන්ම බෙත්ලෙහෙම ඉපදී හාස්කම් සිදු කරා. හිතයිශී මිත්‍රයෙකු විසින් රිදී කාසි 30කට පාවා දෙනු ලැබුවා වචනාර්ථයෙන්ම. ඔවුන්ගේ අත්පා සිදුරු කර, උන්වහන්සේගේ අත්පා සිදුරු කර සොරුන් සමග මිය ගොස් ධනවතෙකුගේ සොහොන්ගේක තැන්පත් කරා වචනාර්ථයෙන්ම. ඔහුගේ මරණයෙන් දින 3කට පසු යේසුස් වහන්සේ නැවත නැගිටිනු ලැබුවා වචනාර්ථයෙන්ම. ඒ අනාගත වාක්‍යවල ලියා තිබුණ දේ වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. මෙම සියලු විස්තර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 100 ගණනකට පෙර පුරෝකථනය කර ඇති අතර ඒවා වචනාර්ථයෙන්ම ඉෂ්ට වුණා. තවද විවිධ අනාවැකිවල උදාහරණයක් අපි දකින මුර්ගයන් ගැන බයිබලයේ කතා කරනවානේ සංකේතාත්මකව. අශ්වාරෝහකයෝ අශ්වයෝ ගැන කතා කරනවා. මම මේ උදාහරණයක් අන්න ඒ වගේ ආදිය ඒ සංකේත වාද්‍යයක් භාවිතා කර ඇති අතර ඒ සියල්ල වචනාර්ථයෙන්ම යුත් ජීවීන් හෝ සිදුවීම් නිරූපණය කරනවා. හරියට යේසුස් වහන්සේ සිංහයෙකු සහ බැටළු පැටවකු ලෙස සංකේතාත්මකව කතා කරන ආකාරයට. තේරෙනවද කියනද? යේසුස් වහන්සේ සිංහයෙක් නෙමෙයිනේ. යේසුස් වහන්සේ බැටළුවෙකුත් නෙමෙයි. ඇත්තට නමුත් වචනාර්ථයෙන් මේක තේරුම් ගන්නකොට තේරුම් ගන්න මේක. උන්වහන්සේ සිංහයෙකු මෙන් උන්වහන්සේ නිර්භීතව උන්වහන්සේගේ ක්‍රියාව තිබෙනවා. බැටළු පැටවෙක් මෙන් උන්වහන්සේ මරණයටපත් වුණා. ඒවා ඒ විදිහටම ඒ වචනාර්ථයෙන් ඒවා ඒ සිදුවීම් ලෙස නිරූපණය වුණා ඒවා. තේරෙනවද? ඒ වගේ ඉදිරියේදීත් මේ බයිබලයේ ලියලා තිබෙන දානියෙල් පොත්වල, යෙසායයි මේ එසකියල් පොත්වල මේ එලිදරව් පොතේ ලියා තිබෙන මේ ලියලා තිබෙන මේ සංකේතාත්මක දේවල් ඒවා ඒ ලෙසම ඉෂ්ට වෙන්න යනවා. එලෙසම ඉෂ්ට වෙන්න යනවා. ඒකයි කියන්නේ බයිබලයේ පුදුමයි. අපිට මේ වෙච්ච දේවල් අපි හිතනකොට මේ යේසුස් වහන්සේගේ මේ අඩු මේ එක දෙයක් ගත්තේ. යේසුස් වහන්සේගේ පළමු පැමිණීම සහ යේසුස් වහන්සේගේ කාරණාවල් විතරයි අපි මේ ගත්තේ උදාහරණයට මම මෙතනදී. ඊට වඩා කොච්චර දේවල් තියෙනවද? ඊශ්‍රායල් සෙනග තුල වෙච්ච දේවල් අනාගත වාක්‍ය. දැන් මේවා හැම දෙයක්ම බලන්න වෙලාවක් නෙමෙයි මේක. අපි මේවා මම මේ සාරාංශයක් ලෙස කියන්නේ. ඊශ්‍රායල් සෙනග හරහා යේසුස් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේ දුන්නා වූ අනාගත වාක්‍යවල මේ ඉෂ්ටවීම අපි ගැන අපි බලනකොට බයිබලය පුදුමයි. බයිබලය පුදුමයි. ඒක නිසාම අපිට සාධාරණී බලවත් විශ්වාසයක් තිබෙනවා. අවසානයේත් වෙන්න යන්නේ ඒක තමයි. මොනවාද? බයිබලයේ ලියලා තිබෙන විදිහට තමයි ලෝකයේ කෙලවර වෙන්නේ. එදා දානියෙල්ට දෙවියන් වහන්සේ අර නෙබුකද්නෙසර්ගේ සිහිනේ අර්ථ දැක්වුවා. දානියෙල්ට දෙවියන් වහන්සේ එක හීනයක් පෙන්නලා ඒකේ අර්ථයක් දෙවියන් වහන්සේ දුන්නා. ඒකේ තිබුණු අර ප්‍රතිමාව නැත්නම් ඒ පිළිමේ විදිහට මේ ලෝක පාලනය යේසුස් වහන්සේ විනාශ කරන්න ඉක්මනින්ම මේ ළඟකදී එන්න යනවා. ඊටමත් අපගේ ජීවිත කාලේ මේක වෙන්න යනවා. යේසුස් වහන්සේ ඇවිල්ලා මුලින්ම පහර ගහන්නේ කොතනද? ඒක තියෙන්නේ දෙපතුල් වලට වැදුනේ ගල. ගලක් ඇවිල්ලා අතින් නොකපුවා වූ ගල ඇවිල්ලා කකුල් වලට වැදුනේ. පාද වලට වැදුනේ. ඒ කියන්නේ මොකද්ද? පහළ හැසිට ඉහළට බැබිලෝනිය දක්වා තිබෙන මේ මනුෂ්‍ය පාලන යුගය
උන්වහන්සේ විනාශ කරලා අවසාන කරනවා. අන්තිම පාලනය එන්නේ ටෝස් අර ඇඟිලි 10 රාජ්‍යයන් හෝ නායකයෝ 10ක් එනවා අවසාන කාලේ. අපි දකිනවා ඒවා මේ ලෝකේ දැන් වෙමින් පවතිනවා. යුරෝපීය සංවිධානය ඇතුළු අපි දකිනවා නැවත හිස ඔසවන රෝම අධිරාජ්‍ය මේවා දැන් හිස ඔසවමින් යනවා. ඒවා හිස ඔසවලා තිබෙනවා ඒවා දැන්. ඒවා අර මේ අර පසල් එකක අර පීසස් හරියට සෙට් වෙන්න ඕන විදිහට දැන් සෙට් වෙවි එනවා. තාම සෙට් වෙලා නැහැ සම්පූර්ණයෙන්. ඊට ඉස්සෙල්ලා ඊම එනවා. ඊම ආවට පස්සේ තමයි ඔය නායකයෝ 10 දෙනා එලිදරව් වෙලා බොහෝ විට ඒගොල්ලෝ තමයි අන්තක්‍රිස්තුස්ව ලෝකයට කැඳ ගන්න ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නේ ඒව බොහෝ විට ඊම ඊට ඉස්සෙල්ලා වෙනවා. යේසුස් වහන්සේ බවසෝ ගන්නවා ඊළඟට ඊට ඉස්සෙල්ලා. සමහර විට අපි දන්නේ මේ රාජ්‍යයන් 10 අපි දකින්න ලැබෙයිද ඊට පස්සේ එකපාරට ඊමේයිද අන්තක්‍රිස්තුස්ගේ එලිදරව් වීමට ඉස්සෙල්ලා. මොකද බයිබලයේ තෙසලෝනික පොතේ කියන විදිහට අන්තක්‍රිස්තුස් එලිදරව් වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ සභාව ඔසව ගන්නවා. ඒක තමයි බයිබල කියන්නේ. මේ නිසා වචනාර්ථයෙන් අපි ඒක ඉෂ්ටවීම බලන්න ඕන. ඒ වගේම අනාගතවාදී දුෂ්ට කෝණයකින්, ඒ කියන්නේ with a futurist view. අපි ඒක බැලුවොත් එහෙම මේ අනාගතවාදී දෘෂ්ටියක් සම්බන්ධයෙන් බයිබලයේ පැහැදිලිව පවසන්නේ දානියල් සහ එලිදරව් වැනි අනාවැකිමය ග්‍රන්ථවල ඓතිහාසික සිදුවීම් පිළිබඳ වාර්තා පමණක් නොව අපි දානියල් පොත අධ්‍යයනය කරනත් එක දැක්කනේ. ඓතිහාසික සිදුවීමුත් තිබුණා. නමුත් ඒක වර්තමානයේට මේ අවසාන කාලයටත් අදාළයි. ඒ වගේම අපි දැක්කා දානියල් පොත අධ්‍යයනය කරනකොට බයිබලයේ අනාගත වාක්‍යවල තව අනාගත වාක්‍ය තිබෙනවා ද්විත්ව ඉෂ්ට වීම කියලා තිබෙනවා. ඒ කියන්නේ දෙපාරක් ඉෂ්ට වීම. ඒවත් තිබෙනවා. දැන් මේ ඒ සිදුවීම් පිළිබඳ වාර්තා පමණක් නොවේ. ඒ කියන්නේ ග්‍රන්ථවල තිබුණේ ඒ දානියල් සහ එලිදරව් වැනි අනාවැකිමේ ග්‍රන්ථවල ඓතිහාසික සිදුවීම් පිළිබඳ වාර්තා පමණක් නොව අනාගත සිදුවීම් පිළිබඳ අනාවැකිට අඩංගු බව පවසනවා. යොහන්ගේ කාලේ සභා සඳහා උන්වහන්සේගේ පණිවිඩ ලබා දීමෙන් පසු අවසාන කාලයේ සිදුවන දේ ගැන ඔහුට දර්ශනය ලැබුණා. ඒකනේ එලිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පටන් ගන්නෙ. ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි යොහන් කියනවා. හොරණෑවක ශබ්දය මෙන් මා සමග කතා කරනවා මා ඇසූ පළමුවෙනි හඬද මෙහි නැගී එන්න කමක් නැගී එන්න මේ දේවලට පසුව මෙටා කියලා වචනේ හොදාවේ මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමි කීය. දැන් මේක සංකේතාත්මකව මේක අපි ගන්නවා යේසුස් වහන්සේ සභාව උසව ගැනීමත්. නිසා මේ දේවල් තිබෙනවා. අපි දකිනවා මේ සභා වලට යොහන් තුමා හරහා යේසුස් වහන්සේ පණිවිඩ දුන්නා. ඒක එදා ඓතිහාසික විතරක් නෙමෙයි. අපි දකිනවා මේ සභා 7 එදා ඉඳන් අද දක්වා සභා යුගයන් 7ක් ගැන කතා කරනවා මේ ලෝක ඉතිහාසය තුල. අපි දැන් ඉන්නේ ලවෝදිකියා සභාව නැමැති අවසාන සභා යුගයේ. ඇල්මරුණු කිතුණුවන් ඉන්න ඒ අන්තිම සභා යුගයේ තමයි ඉන්නේ. ආයේ තව සභා යුගයක් ඉන්නේ නැහැ. මේ අවුරුදු 2000ක් දැන් ගත වෙලා අපි ඉන්නේ සභා යුගයේ අවසානයේ. සභා යුගයේ අවසාන වෙන්න ළඟයි. මොනියම් හෝ මොහතක සභාව ඔසව ගන්නවා උන්වහන්සේ. මොනියම් හෝ මොහතක. ඒ නිසා මේ අවසාන කාලයේ දේවල් අවසාන කාලේ අපි ජීවත් වෙනවා. අපි ප්‍රවේශමෙන් ජීවත් වෙන මේවා අපි නුවණෙන් තේරුම් ගන්න ඕන මේවා. සුද්ධාත්මන වහන්සේ අපිට මේවා උගන්වනවා. ඒවා තුල අපි ප්‍රවේශමෙන් මුලාවට පවා නොරවටි අපි ප්‍රවේශමෙන් මේ ගමන යන්න ඕන. ඒ වගේම සමහර විට අනාගතවාදී දෘෂ්ටි කෝණයක් සඳහා ඊටත් වඩා ශක්තිමත් තර්කයක් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව තුල අපිට තිබෙනවා. මොකක්ද දන්නවද? උප්පත්ති 12 වෙනි සහ 15 වෙනි පරිච්ඡේදවල ඊශ්‍රායල් දේශය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ කියපු අනාගත වාක්‍ය. ඊශ්‍රායලයේ සහ දෙවියන් වහන්සේ අතර වෙනමම අධ්‍යයනයක් මේ channel එකේ තිබෙනවා. මම ඒවා මේ description එකේ දමන්නම් ඒ links. ඒවා ඔබට වෙලාවක් තියෙන වෙලාවක වෙලාව වෙන් කරගෙන ඔය TikTok බලන වෙලාවල් පොඩ්ඩක් නවත්තලා, ටෙලිවෘතාන්ත බලන වෙලාවල් පොඩ්ඩක් නවත්තලා, මැච් බලන වෙලාවල් පොඩ්ඩක් නවත්තලා, රියැලිටි ෂෝස් බලන වෙලාවල් පොඩ්ඩක් නවත්තලා මේ අන්තර්ජාලය තුල තිබෙන යහපත් දිවනාංශිකේ දරුවන් ඉදිරිපත් කරලා තිබෙන දේවල් පොඩ්ඩක් බලන්න. මේ අවසාන කාලේ ඔබ මම ඉන්නේ. උප්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදවල කියනවා ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ ණයයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. මෙන්න බලාපොරොත්තු මෙන්න අනාගත වාක්‍ය. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹට ආශිර්වාදයක් වෙන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නාට මම ශාප කරන්නෙමි. මේක අදටත් වළංගුයි. ඒ ඓතිහාසික තොරතුරක් නෙමෙයි. අදටත් වළංගුයි.
පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝයි කීවේය. අපි දකින මේ ආබ්‍රාම් හරහා ආබ්‍රාම් ඊසාක් යාකෝබ් හරහා මේ යුදෙව් මේ වංශය හරහා යේසුස් වහන්සේ මේ පොළොවට ආවා. ආමෙන්. මේ අනාගත වාක්‍ය ඒ වගේම තමයි උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟ කරන කොටගෙන මේ පොළොව තුල බොහෝ දේ කරනවා. අපි දකින මේ ආබ්‍රාම්ට දීපු පොරොන්දුවට අපිත් උරුමකාරයෝද? කිතුණු අන්‍ය ජාතීන් වන අපිත්. ආබ්‍රාම් කවදා හරි දවසක නැවත නැගිටිනවනේ එයා. එයා නැගිටින්නේ නැද්ද? එයා ඉන්නව සොහොනෙන් එයා නැගිටිනවා. යේසුස් වහන්සේ නැගිටවනවා යම් දවසකදී. එයා ඇරලා එයා දකින්න යනවා මේ දේ. පොළවේ වැලිමෙන් අහසේ තරුමෙන් ඒ වංශය වැඩි කරලා තිබෙනවා. ආබ්‍රහම් S දෙකෙන් දකින්න යනවා. කොහොමට වෙයිද ඒ දවස? කොහොමට වෙයිද ඒ දවස? ඒකෙන් සම්පූර්ණයෙන්ම මේක ඉෂ්ට වෙලා නැහැ. ඒක හරි. මේක සම්පූර්ණයෙන් ඉෂ්ට වෙන්නේ දහසක් අවුරුදු රාජ්‍යයේදී. ඒක හරි. නමුත් බොහෝ ප්‍රමාණයක් ඉෂ්ට වෙලා තියෙනවනේ. තව ඉෂ්ට වෙන්නත් තියෙනවා. උප්පත්ති 15 පරිච්ඡේදයේ 5 උන්වහන්සේ ඔහු පිටතට කැඳවා අහසේ දෙස බලා තාරකා ගණන් කළ හැකි නම් ඒවා ගණන් කරන්නයි කීසේක. නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීයේ. මෙන්න මේ අනාගත වාක්‍ය අද ඉෂ්ට වෙමින් පවතිනවා. දැන් දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග ඇති කරගත් මේ ගිවිසුම් කොන්දේසි විරහිත වූ නිසාත් උන්වහන්සේගේ පොරොන්දු ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ට තවමත් සම්පූර්ණයෙන්ම ඉෂ්ට වූ නැති නිසාත් අනාගතවාදී දෘෂ්ටියක් ලෙස ඊශ්‍රායලයට දුන් පොරොන්දු පිළිබඳව පැහැදිලිවම උන්වහන්සේ තුල වගකීමක් උන්වහන්සේට වොරන්ට් එකක් තියෙනවා. උන්වහන්සේ දීපු මේ පොරොන්දු ගැන උන්වහන්සේට වොරන්ට් එකක් තියෙනවා. අද අපි බඩුවක් ගන්නකොට වොරන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මොන හරි ප්‍රශ්නයක් වුණාම තමයි දැනගන්නේ ඒ වොරන්ට් ඒකට මේකට මේ ප්‍රශ්නෙට මේ වොරන්ටි නැහැ කියලා. පස්සේ දැනගන්නේ. එහෙම වොරන්ටි දෙවෙනාංශ දෙන්නේ නැහැ. දෙවනසේ පැහැදිලිව උන්වහන්සේගේ පොරොන්දු වලට උන්වහන්සේ වගකීම දෙනවා. නෝ? ඒ වගේම ඊළඟ කාරණාව තමයි අපි කලින් කතා කරපු పూర్ව සහස්ත්‍ර ඒ දැක්ම. ඒ කියන්නේ ප්‍රී මිලේනියල් දැක්ම. අනාවැකි බයිබලයේ ලියලා තිබෙන දේවල් పూర్ව සහස්ත්‍ර ආකාරයෙන් අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් මේන් අදහස් කරන්නේ බයිබල් විද්වතුන් පළමුව ක්‍රිස්තුස් වහන්සේ ශරීරය වන සභාව ඔස්වා ගනු ලබන බවත් පසුව ලෝකය වසර 7ක පීඩාකාල පරිච්ඡේදයක් අත්විඳින බවත් පසුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත වචනාර්ථයෙන්ම වසර 1000ක් සඳහා පොළොව මත රජකම් කරන බවත්ය. එළිදරව් 20 වෙනි පරිච්ඡේදයත් කියවලා බලන්න. ඉතින් මේ කාරණා තුන අපි බැලුවොත් දැන් අපි කතා කරපු මේ කාරණාව තුල මේ බයිබලයේ අනාගත වාක්‍ය තුල මේ අවසාන කාලය තුල ජීවත් වෙන අපිට මේ බයිබලයේ අනාගත වාක්‍ය තුල වෙන කාරණාවල් පිළිබඳව අපි වචනාර්ථයෙන් තේරුම් ගන්න ඕන. අනාගතවාදී දෘෂ්ටි කෝණයකින් ඒක තේරුම් ගන්න ඕන. පූර්ව සහස්ත්‍ර ප්‍රී මිලේනියල් කියන දෘෂ්ටි කෝණයෙන් අපි ඒක තේරුම් ගන්න ඕන. මේක තමයි බයිබලයට අපි කියන්නේ හාමනි වෙන්නේ. බයිබලයේ තිබෙන හැම අනාගත වාක්‍යයක්ම ඉලිදරව් පොතේ දානියල් පොතේ එසකියල් පොත්වල මේ තිබෙන අනාගත වාක්‍ය අපි කියන හාමනි වෙනවා කියලා කියන්නේ ඒක. අර මුළු බයිබලයටම එක සමාදානයට නැත්නම් හාමනි එකක් තිබෙන්නේ මෙන්න මේ දැක්මවල හරහා අපි බැලුවොත් තමයි. තේරුණාද? ඒ නිසා ඒවා තේරුම් ගන්න ඕන. ඒ වගේම අපි කතා කරමින් හිටියා වූ ප්‍රධාන කාරණාවෙන් දෙවෙනි ප්‍රධාන කාරණාව තමයි අවසාන කාලයේ සිදුවන ඇතයි බයිබලයේ පවසන්නේ මොකද්ද? දැන් කලින් කතා කරානේ අපි පළවෙනි කාරණාව ලෙස අපි කතා කරා අනාගතය ගැන බයිබලයේ පවසන දේ අපි අර්ථකථනය කළ යුත්තේ කොහොමද කියලා අපි බැලුවා. ඒක තමයි කලින් අපි කොටස් 3ක් කරා බැලුවේ. ඊළඟ දෙවෙනි කාරණාව තමයි අවසාන කාලයේ සිදුවන ඇතයි බයිබලයේ පවසන්නේ මොනවද? දැන් අපි ඉන්නේ අවසාන කාලෙට දැන් මේ නේද? දැන් ඉතින් අපිත් ඒක තමයි කියන්නේ සැබෑ කිතුණුවන්ට විතරයි මේ අවසාන කාලයේ බලාපොරොත්තුවක් තිබෙන්නේ. වෙන්නේ මොනවාද කියන දේ සැබෑ කිතුණුව පෙර දන්නවා. දැක්කනේ? පෙර දන්නවා. වෙන දේ මේක දන්නවනේ අපි. මේක බයිබලයේ ලියලා තියෙනවනේ. ඒක අපිට පුදුමයක් නෙමෙයි. හොඳේ? කනගාටු දායක ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමට පෙර ව්‍යසනයන් මනුෂ්‍ය පාප බහුලත්වය සහ ඇදහිල්ලෙන් වැටී යාම ගැන බයිබලය පුරෝකථනය කරනවා. අපි ඒක පැහැදිලිව අද දකිනවා. පැහැදිලිව ඒක අද අපි දකිනවා. පාවුල් මෙතුමා 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කියනවා. ඇදහිල්ලෙන් වැටී යාමක් ගැන කලින් කියා දීම කියන කාරණාව යටතේ. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යෝ තමුන්ටම ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටු කරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාස කරන්නෝව,
මව්පියන්ට අකීකරු වන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජම්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණාව මැඩ පවත්වා නොගන්නෝව, ක්‍රූරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන් වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නෝව, දේව භක්තිකයේ වේශය දරන නමුත් එහි බලය එපා කළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක් වෙන්න පැහැදිලිව කියනවා. ඔබට මට මේ හැම දෙයකටම දේව ප්‍රේමය ගාවගෙන මං කලින් නිතරම කියන්නේ අද කිතුනුව දේව ප්‍රේමය අවභාවිතා කරනවා. හැම දේවකටම දේව ප්‍රේමය ඉස්සරහට ගෙන්න බෑ. මෙතන පැහැදිලිව පාවුලුතුමා කියනවා එබඳු ඌවන්ගෙන් අහක් වෙන්න. අහක් වෙන්න. ලෝකයේත් එක්ක ඒ වගේම බයිබලයේ විදියට ගමන් කරන්නේ නැති කිතුනුවන් එක්ක අපිට ගමනක් නැහැ. අහක් වෙන්න. බයිබලයේ කියනවා ඒද? ආමෙන්. අහක් වෙන්න. ඉබඳු අයගෙන් අහක් වෙන්න. මක්නිසාද මොවුන්ගෙන් සමහරු ගෙවල් වලට ඇතුල් වී පාපවලින් බරිත වූ අනේකාකාර තෘෂ්ණාවලින් ගෙන යනු ලබන්නා වූ නිතර ඉගෙන ගන්න නමුත් කිසි කලකත් සත්‍ය දැන ගැනීමට පැමිණෙන්ට බැරි වූ මෝඩ ස්ත්‍රීන් වහල් කර ගන්නා වූ අය වෙති. මේගොල්ලෝ තමයි බහුතරයක් ඔය බයිබල් කොලෙජ් වල ගිහලා ඉගෙන ගන්නේ. සුද්ධාත්ම බෞද්ධිස්මයක් නැහැ. බයිබල් කොලෙජ් ගිහලා ඉගෙන ගන්නේ. දැනගැම්මක් තිබෙනවා. නුවණ බුද්ධිය තියෙනවා. හැබැයි අන්තිම කාලය තුල ගමන් කරන්න දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ වගේ මෙතන බයිබලයේ කියනවා ඊට පස්සේ කියනවා යන්නෙස් සහ සබ්රේස් මෝසස්ට විරුද්ධව සිටියක් මෙන් මොහු සැබෑවට විරුද්ධව සිටිට. අද වර්තමාන කිතුනොත් මෙහෙම තමයි සමහරු. කොහොමත් මේ ලෝකෙ මිනිස්සු එහෙමයි. මොහු දූෂ්‍ය සිත් ඇත්තා වූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජන වූ මනුෂ්‍යෝය. නමුත් මොවුන්ට තවත් දුර යන්ට ලැබෙන්නේ නැත. මක්නිසාද ඒ තැනන් වහන්සේ අනුවනකම ප්‍රකාශ වුණා. ඒ තැනැත්තන්ගේ අනුවනකම ප්‍රකාශ වුණාක් මෙන්ම මොවුන්ගේ අනුවනකමත් සියල්ලන්ට ප්‍රකාශ වෙනවා ඇත. ඊට පස්සේ තිමෝතියස්ට පාවුලුතුමා පරිස්සම් වෙන්න ගුරුකම් දෙනවා. නමුත් නුඹ සැබෑ කිතුණුවන්ට ඔන්න කියනවා. නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ශාන්තියද අන්තියෝකදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුනා වූ මට පැමිණුණා වූ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. ඒ ආකාර පීඩාවින් දෙන්මින් ඒ සියල්ලෙන්ද ස්වාමින් වහන්සේ මා මිදුසේක. එසේය ක්‍රිස්තුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වන්නට කැමති සියල්ලෝ පීඩා විඳින්දෝය. නමුත් නපුරු මනුෂ්‍යයෝත් රැවටෙලිකාරයෝත් රැවටෙමින්ද වඩා වඩා නරක වන්නෝය. එහෙත් නුඹ ඉගෙන ගත්තා වූ නුඹට සහතික වූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙන ගත්තෙහිද කියාත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරනකොට එන ගැලවීම පිණිස නුඹ නැනවත් කරන්නට පුළුවන් වූ ශුද්ධ ලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගෙන සිටින බවත් දැන ඒවාෙහි පිහිටා සිටින්න. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවට්ටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. මේ දේවල් ඔබ කියවලා බලන්න. ලෝකය දිගින් දිගටම දෙවියන් වහන්සේවත් උන්වහන්සේගේ වචනයත් උන්වහන්සේගේ සෙනගවත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. මේ අවසාන කාලේ මම ඒක දකිනවා. මොකද මම ළිඳේ ඉන්න ගිම්මෙක් නෙමෙයි. මම නිතරම ඒ අන්තර්ජාලය තුල ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල මේ බොහෝ ඒ උන්වහන්සේගේ වචනයට අදාළ මේ අවසාන කාලයේ දේවල් නිතරම මම විමර්ශනය කරමින් සිටිනවා. ඒක දෙවියන් වහන්සේ මට දීලා තිබෙන යම් කරුණාවක්. ඒ නිසා මම දන්නවා අද ලෝකය දෙවියන් වහන්සේගේ සැබෑ කිතුණුවන්ව ප්‍රතික්ෂේප කරනවා. හැම රටකම එහෙමයි. දෙවියන් වහන්සේගේ සැබෑ කිතුණුවන්ව ප්‍රතික්ෂේප කරන මොකද වචනේ සැබෑ දේ වුන් ප්‍රකාශ කරනකොට ඒ මනුෂ්‍යයන්ට ඇනෙනවා. ඒ මනුෂ්‍යයන්ගේ පාපය එක්ස්පෝස් වෙනවා. ඒගොල්ලන්ගේ මෝඩකම නීචකම එක්ස්පෝස් වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කැමති නෑ වලට. ඒගොල්ලන්ගේ සමලිංගිකත්වය ඇතුළු සියලු නීච පාප බයිබලයට පටහැනි මේ සියලු අධර්මිෂ්ඨ නීච පාප එලිදරව් වෙනවා. බයිබලේ සැබෑ කිතුණුවන් ඉදිරියේ. ඒක නිසා සැබෑ කිතුණුවන් ප්‍රතික්ෂේප කරනවා. ඒක කියන්නේ ලෝකයා නුඹලාට වෛර කරනවා. ඒකට හේතුව මොකද? සැබෑ කිතුණුවා මේ සැබෑ දේ එලිදරව් කරන නිසා. සැබෑ දේ එලිදරව් කරන නිසා අසත්‍ය තුල මිත්‍යා ධර්ම තුල සිටින මිනිස්යන් කැමති නෑ. මොකද ඒවා අභියෝගයටපත් වෙනවා.
බෞද්ධ ධර්මය, හින්දු ධර්මය, මුස්ලිම් ධර්මය මේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ ලියා තිබෙන දේවල් වලින් අභියෝගයට පත් වෙන නිසා මේවා අහන්න කැමති නෑ කට්ටිය. දෙවනාසික සැබෑ කිතුරුවන් ඒක නිසා ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලන්ගේ ආගම් දහම් සුද්ධ ලියවිල්ල තුලින් පුදුම ලෙස අභියෝගයට පත් වෙනවා. පුදුම ලෙස අභියෝගයට පත් වෙනවා. ඒ නිසා ලැජ්ජයි. ඒ නිසා ඒගොල්ලෝ කැමති නෑ උඩුකුකාරව උදාරම්කාරයන්ව ඒගොල්ලෝ සිටිනවා. මම කලින් කරා කරු වචන විදියට. ඒ නිසා මේවා තේරුම් ගන්න. ඊ타මත්ම නුදුරු අනාගතේ යම් දිනක කිසිවෙකු නොදන්නා වූ දිනයක දෙවියන් වහන්සේ ඒ පළමු සියවසේ පෙන්තකොස්ත දින අර ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ ආරම්භ වූ සභාවේ යුගය ඔසවා ගැනීම නැමැති හැඳින්වෙන සිදුවීමකින් අවසන් කරන්නට යනවා. ආමෙන්. මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා ක්‍රියාපොත් දෙවෙනි පරිච්ඡේදයේ සුද්ධාත්ම බෞතිස්මය අන්‍ය භාෂා ලකුණ සහිතව ලැබුණු මොහොතේ නැවත මම කියනවා මීට කලින් ඒ ඉරිදුන කරපු දේශනාව බලන්න සුද්ධාත්ම බෞතිස්මය අන්‍ය භාෂාව ගැන. සුද්ධාත්ම බෞතිස්මය අන්‍ය භාෂා ලකුණ සහිතව ලැබලා සභාව ආරම්භ වුණා. ඒ බලය තුල තමයි සභාව ක්‍රියාත්මක වුණේ මුල් සභා යුගයේ. නේද? ඒ ආරම්භ වෙච්ච සභා යුගය නොබෝ දිනකදී උන්වහන්සේ අවසන් කරන්නට යනවා. ආමෙන්. උන්වහන්සේ අවසන් කරන්නට යනවා. එම අවස්ථාවේදී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අවසාන විනිශ්චයන් සඳහා සූදානම් වීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින සියලුම ඇදහිලිවන්තයන් පොළවෙන් ඉවත් කරගන්නවා. ඔව් මේක සැබවින්ම වචනාර්ථයෙන්ම වෙන්න යනවා. ආමෙන්. ආත්මික ලොකු දෙයක් නෙමෙයි. වචනාර්ථයෙන්ම ඒ දවසේ ඔබ මම මේම හිටි එකපාරට නැති වෙයි. වැනිෂ් වෙයි. වැනිෂ් වෙයි. පුදුම දෙයක් එදාට වෙන්න යනවා. මොකද්ද වෙන්න යන්නේ? ඔසවා ගැනීම ගැන පාවුලුතුමා මෙසේ කියනවා. පළවෙනි තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ ඉඳන් 18 දක්වා ඔබ කියවලා බලන්න. එතන තිබෙනවා මක්තිසාද යේසුස් වහන්සේන් මැරි නැවත නැගිටිනුසේකයි අපි අදහනු නම්. එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරුණ කොටගෙන සතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. මක්තිසාද ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වෙන අපි සතපුණු තැනන්ටන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුව. ස්වාමින් වහන්සේගේ වචනෙන් අපි නුඹලාට කියමු. මක්තිසාද ස්වාමින් වහන්සේගේ මහත් ශබ්දයක්ද උත්තම දේවදූතන්ගේ හඬද දිවනාසිකේ හොරඳෑ නාදයද ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි මැරෙන්නේ නැතුව එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මේවා වචනාර්ථයෙන්ම මේක වෙන්න යනවා. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව. ඉනිසා මේ වචන වලින් එකිනෙක සනසා ගන්න මේ දේ වෙන්න යනවා. සභාව ඔසවා ගැනීමට පෙර තිබූ යම් හෝ සාමය බොහෝසේ නැතිවීම සහ ඒකට පස්සේ කැළඹීම් වැනි දේවල් කැළඹීම වැඩිවීම නිසාම කිව නොහැකි තරම් මිනිසුන් පෘථිවියෙන් එකවර අතුරුදහන් වූ විට එය ලෝවේ මුළුල්ලේ මහා බලවත් කාරණාවක් බවට පත් වෙන්න යනවා මේ මොහොතේ. එවැනි සිදුවීමක් ලෝකයේ සියලු ගැටලු වලට පිළිතුරු ඇති ශක්තිමත් නායකයෙකු සඳහා භීතිය සහ ඉල්ලීම ඇති කරනවා. මොකද මේ දේවල් වුණාට පස්සේ ලෝකේ මනුෂ්‍යන කර කියාගෙන දෙයක් නැති වෙනවා. ඔන්න එතකොට තමයි කරලියට එන්නේ කවුද? නීචයා. මාර දානියෙල් පොත සඳහන් කරන මගිවි ඔන්න නීචයා එනවා. කවුද මේ නීචයා? කවුරුවන මිනිහෙක් එනවා ලෝකය පාලනය කරන යම් නායකයෙක්. බයිබලයට කියන්නේ නීචයා කියලා. ඔන්න ඔය නීචයා නැමැති අන්තක්‍රිස්තුස් එනවා. එයාව බලාපොරොත්තුෙන් තමයි අද මේ ලෝකයා ක්‍රියාත්මක වෙන්නේ. අද ලෝකයේ මිනිස්සු කියනවා අපිට එක ලීඩර් කෙනෙක් ඕන. අද පැහැදිලිව ඔබ බලන්න අන්තර්ජාලය තුල නිවුස්. අද ලෝකයේ නායකයෝ කියනවා අපිට ඕන එක නායකයෙක්ව දැන්. ලෝකෙම පාලනය කරන එක ජනාධිපති කෙනෙක් වගේ කෙනෙක්ව. එක නායකයෙක්ව දැන් අපිට ඕන. අපිට එක පාලනයක් ඕන. එක ආගමක්, එක පාලනයක්. නිව් වර්ල්ඩ් ඕඩර් කියයි ඕකට. වන් වර්ල්ඩ් රිලිජන් කියයි. the great reset කියයි. විවිධ මේවට ඒවට මම වෙනම ඒක වෙනම කතා කරන දෙයක්. මේකත් එක්ක මට ඒක මිශ්‍ර කරගන්න බෑ. ඒ නිසා මෙවැනි දේවල් තිබෙනවා. මේ දේවල් තුල අන්තක්‍රිස්තුස් එළිදරව්වට එනවා. මෙම නායකයා සඳහා සූදානම් වීම කලක සිට සිදුවෙමින් පවතිනවා. ප්‍රබෝධමත් නැත්නම් නැවත හිස ඔසවන්නා වූ ඒ රෝම අධිරාජ්‍ය හරහා යුරෝපීය ඔය දශ කොට්ටාශ ආකාරයකින් සංවිධානය කරන ඒ දේවල් හරහා ඔබ තියෙනවා දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ එළිදරව් 13 වෙනි පරිච්ඡේදවල මේවා තිබෙනවා. එම කියලා බලන්න ඒ අන්තක්‍රිස්තුස් නැගී ඊශ්‍රායල් ජාතිය සමග ගිවිසුමක් අත්සන් කරන්න යනවා ඉදිරියේ. අපි දකිනවා මේ අර ට්‍රම්ප් ජනාධිපතිතුමා ඉන්න කාලේ ඊශ්‍රායල් එක්ක ගිවිසුමක් ගහගත්තා මේ ඒබ්‍රහම්ස් අකෝඩ් කියලා.
ඒ තුල මුස්ලිම් රටවල් එක්ක යම් සාම ගිවිසුමක් ගහගත්තා ඊශ්‍රායල් සෙනඟ. මේක ගැන නෙමෙයි කියන්නේ. දැන් මේ වගේ ගිවිසුම් අද ගහන්න පුළුවන් නම් මේ කතා කරන ගිවිසුම ඉදිරියේදී ගහගන්න බැරිද? සබවින්ම පුළුවන්. වචනාර්ථයෙන්ම අන්තක්‍රිස්තුස් ඉදිරියේදී වෙන්න යන දෙයක් මම කියන්නේ. අන්තක්‍රිස්තුස් ඉදිරියේදී ඒ අන්තක්‍රිස්තුස් නැමැති නීචයා නැමැති ලෝක පාලකයා, ඒ දේශපාලකයා ඊශ්‍රායලයේ සමග ගිවිසුමක් ගහන්න යනවා. අස්සම් කරන්නට යනවා. එය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම දක්වා දෙවියන් වහන්සේගේ අනාවැකීමය සත්අවුරුදු ගණන් කිරීම නිල වශයෙන් ආරම්භ කරන මොහොතයි. අන්න තේරෙනවනේ? බොහෝ විද්වතුන් කියන විදිහට අවුරුදු 7 ආරම්භයත් මේකත් එක්ක වෙනවා. තේරෙනවද කියන්නේ? සභාව උසවගත්ත ගම අවුරුදු 7 ආරම්භ වීමකට වඩා මේ කාරණාව හරහා තමයි අවුරුදු 7 කවුන්ට් ඩවුන් එක පටන් ගන්නෙ ගොඩක් විට. මේ දානියෙල් 9 වෙනි පරිච්ඡේදය, 7 වෙනි පරිච්ඡේදය, එලිදරව් 13 වෙනි පරිච්ඡේදය ඔබ කියවලා බලන්න. දැන් මේවා බයිබලයේ ලියලා තිනවා, මේවා පැහැදිලි වෙන්න යන අපි දකිනවා අද ලෝකයේ එක වෙනවා. අද මුළු ලෝකයා මේ ස්ථානයට තමයි යන්නේ. අද ලෝකයේ තිබෙන මේ ධනවතුන් එකතු වෙලා මේ ළඟදී ඔය මේ කොයිද තැනක රටවල් නායකයෝ ඔක්තෝබර් 31ත් ඔය තිබුණේ සමුළුවක්. ඌවගේ කට්ටිය එකතු වෙලා රහස්‍යගත ලෙස කට්ටිය එකතු වෙලා බොහෝ මේ නීති සම්පාදනය කරමිනවා. ඉදිරියව දකී අපි. ලංකාවේ රජයත් සමහර නීති ගේයි. ඕවා පිටුපස ඉන්නේ ඔය ලෝක අධිරාජ්‍ය පාලනය, එලුමිනිටා සංවිධානය ඇතුළු අර මේ මම මේ සංවිධාන වල නම් පස්සේ කියන්න. මේ හරහා එන්නා වූ මේ බලපෑම, මේ ඒක ලෝක පාලනය, පාප්වරය ඇතුළුව පාප්වරයත් ඒක එක්කෙනෙක් තමයි. එයා මේ අද කිතුණු කෙනෙක් නෙමෙයි. එයා කිතුණුවෙක් නෙමෙයි. මම බය නැතුව කියනවා. අද පාප්වරය කිතුණුවෙක් නෙමෙයි. එයාත් අන්තක්‍රිස්තුස්ගේ ආත්මය තුල මේ සියලු දේවල් එක්ක එකතු වෙලා මේවා එකතු කරන, එකලස් කරන බොරු ප්‍රොෆේතයෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එයා නෙමෙයි මම මේ බයිබලයේ කතා කරන බොරු ප්‍රොෆේතයා එයා කියලා කියනවා නෙමෙයි. වෙන එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, සමහරට එයා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඉතින් එයාට බලය ලැබුණම එයාගේ මේ වයසත් එක්ක එයාට බලය ලැබුණොත් බැරිද යමක් කරන්න? පුළුවන්නේ. අපි දන්නේ නැහැ. මම එහෙම කියන්නේ නැහැ. නමුත් එහෙම නොකියුවට අපි දන්නවා පැහැදිලිවම අන්තක්‍රිස්තුස්ගේ ආත්මය තුල පාප්පරයා රටින් රටට ගිහිල්ලා රහසිගතව රටවල ඉන්න ඉහළ නායකයොත් එක්ක කතා බහ කරනවා. මේවා අන්තර්ජාලය තුල තිබෙනවා. ලේඛනගත වෙලා තිබෙනවා. වීඩියෝස් තිබෙනවා. ඔබ බලන්න. ඒකයි කියන්නේ ලිදේ ඉන්න ගෙම්බෙක් විදිහට ඉන්න කිතුණුවෙක්ට. රියැලිටි ෂෝස් බලබල, ටික්ටොක් බලබල, ටීවී එකේ තියෙන දේවල් බලබල, ටෙලිවෘත්තාන්ත බලබල, ගේම් ගගහ ලෝකයේ දේවල් එක්ක කාලේ නාස්ති කරන කිතුණට මේවා හොයන්න වෙලාවක් නැහැ. මේවා ගැන ප්‍රවේශම්මිට වසර 3මාරක් පුරා අන්තක්‍රිස්තුස් මේ පෘථිවිය මත රජකම් කරලා බොරු ඒ සාමයේ පොරොන්දුවක් දෙනවා, බොරුවක්. නමුත් එය පෘථිවියේ ජනයා උගුලට හසු කරන්නා වූ ව්‍යාජ සාමයක්. ඒක බයිබලයේ තියෙනවා. අපි දකින 1 තෙසලෝනික 5 3 වෙනි පරිච්ඡේදයේ සමාදානය අනතුරක් නැත කියන විට ගර්මීනියට විලුජුරාව පැමිණෙන්නක් මෙන් හදිසියෙන් ඔය කියන මිනිස්යන් පිටට විනාශය මේ ලෝකයට පැමිණෙනවා. ඔවුන්ද කිසිසේත් නොගැලවෙන්න ඔය කියලා මේ පද ඔයගොල්ලෝ කියවලා බලන්න. මේ දේවල් වෙනවා. අවසාන කාලයේ යුද්ධ, භූමිකම්ප සහ සාගත ඒවා උත්සන්න වෙනවා. ඒවල ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අපි දකිනවා මේ අද ලෝකෙත් මේ ලංකාවේ ටීවී වල පෙන්වන්නේ නැහැනේ. අද ලෝකේ නිවුස් වල බලන්න. ඒකයි මම කියන්නේ ඔබ පොඩ්ඩක් මේවා බලන්න. මේවා පොඩ්ඩක් පරිශීලනය කරන්න මේවා දේවල්. මේ අවසාන කාලේ අපි දකිනවා මේ ලෝකේ බොහෝ ස්ථානවල එකම කාලයක් තුල, එකම සුමානයක, එකම මාසයක විවිධ ස්ථානවල එකම වෙලාවේ මොනවාද මේ භූමිකම්පාවල් සහ මේ වොල්කැනෝස්, ගිනිකඳු පිපිරීම්, ස්වභාවික උපද්‍රව වෙනවා. අර YouTube වල තියෙනවා Two Preachers කියලා channel එකක්. මම ඒකේ link එක දාන්නම් පල්ලෙහෙන්. ඒ Two Preachers channel එකේ බලන්න ලෝකයේ ඒගොල්ලෝ නිතරම එක එක පොඩි වීඩියෝ clips දානවා ලෝකයේ තුල එක එක රටවල වෙන ස්වභාවික උපද්‍රව. පුදුමයි. ඒවා බලන්න. ඒවා ටීවී වල මේ වැදගැම්මක් නැති ලංකාවේ මේ ටෙලි නාලිකාවල ඒවා පෙන්වන්නේ නැහැ. බයිබලයේ ලියලා තියෙන දේවල් වෙනවම බලන්න ඇස්සරලා මේවා. මේවා හොයලා බලන්න. ලෝකේ බොහෝ රටවල වෙන දේවල් බලන්න. ඔබ ලංකාව දිහා විතරක් බල නැහෙන්න එපා. ලෝකේ වෙන දේවල්, බයිබලයේ ලියලා තියෙන දේවල් මේ ලෝකේ වෙන්නේ. ඒවා ලියලා තියෙන දේ බයිබලයේ විදිහට වෙන්නේ. අනිත් ආගම්වල ලියලා තියෙන විදිහට නෙමෙයි. මේවා හොයන්න පොඩ්ඩක්. මේවා පරිශීලනය කරලා බලන්න. අපි දකිනවා මතෙව් 24 පළවෙනි පරිච්ඡේදයේ 24 පළවෙනි පදවල කියනවා යේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යන කල මාලිගාවේ ගොඩනැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලය උන්වහන්සේ ළඟට ආවෝය. නමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් අනාගත වාක්‍ය කියනවා. මේ සියල්ල නුඹලාට පෙනෙනව නොවේද? සැබෑවක් නුඹලාට කියමි.
කඩා දමනු නොලබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේ යයි කීවේය. උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලය තනිව උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කලක සිද්ධ වන්නේද? ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක් දැයි අපට කිව මැනවයි කියෝ. අපි දකිනවා කලින් කිව්ව දේ දේව මාලිගාවේ අනාගත වාක්‍ය ක්‍රිස්තු වර්ෂ 70 ඉෂ්ට වුණා. ගලක් පිට ගලක් නැති වෙන විනාශ වුණා. දැන් මේ ඊට පස්සේ හතරවෙනි පදේ ඉඳන් යේසුස් වහන්සේ උන්ට කියනසේ උත්තර දෙමින් කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලා ගන්න. මක්නිසාද බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස් කියා මගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකල බෙන්ට බලා ගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවෙන්ට ඕනෑය. නමුත් ඒවනතුරුත් අන්තිමේ නොපැමිණේය. මක්නිසාද ජාතියක් ජාතියකට රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව නැගිටිනවා ඇත. නොඑක් තැන්වල සාගතද පොළොව කම්පාද සිදුවනවා ඇත. මේ සියල්ල ගාවිනාවල පටන් ගැන්මය. එකල ඔහු නුඹලා පීඩා විඳීමට පාවා දී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නෝය. එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය. ඔවුනොවුන්ට වෛර වන්නෝය. නොඑක් බොරු අනාගත වත්රුන් නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. නමුත් අන්තිමේ දක්වා සිරව සිටින තැනැත්තා ගලවනු ලබන්නේය. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමේ පැමිණෙන්නේය. දැන් මේ දේවල් මං අර්ථකථනය කරන්න යන්නේ මේවා කියවලා ඔබ තේරුම් ගන්න. තව මේවා අධ්‍යයනය කරන්න. ඊමට පෙර වෙන දේවල් සහ ඊමට පසු වෙන දේවල් මෙතන සඳහන් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම ගැනත් මෙතන ඔලීව කන්දට එන්න ඉස්සෙල්ලා වෙන දේවලුත් මෙතන කතා කරනවා. අපි දකිනවා ඉලිදරව් පොතේත් කියනවා අර අන්තක්‍රිස්තුස්ගේ පාලනය පටන් ගත්තට පස්සේ මුද්‍රාවල් කඩනවා. මුද්‍රාවල් කඩනකොට වෙන දේවල් බලන්න එළිදරව් 6 වෙනි පරිච්ඡේද ඔබ කතා කියවලා බලන්න. මේ දේවල් ලෝකෙට එනවා. අපි දකිනවා මේ ලෝකයේ බොහෝ ප්‍රශ්න තිබෙනවා. අද ධනවාදී රටවල්වලත් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. සප්ලයි චේන් ප්‍රශ්න තිබෙනවා. විවිධ ප්‍රශ්න තිබෙනවා. චීනේත් යම් ප්‍රශ්න තිබෙනවා. ආර්ථික ප්‍රශ්න තිබෙනවා. මහලොකු චීන හැමෝමටම ණය උගුල් දීලා ලංකාවත් උගුලට හවුසු වෙලා ඉවරයි. ණය උගුලෙන් ලංකාවට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒක දෙවියන් වහන්සේ ගලවන්නෙත් නැහැ. ගලවන්නේ කිතුනුවනේ ආඥා කරන්න එපා. දෙවියන් වහන්සේ ලංකාවේ ණය උගුලෙන් ගලවන්නේ නැහැ. ලංකාව විනාශයි. ලංකාවේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන පිණිස ආඥා කරන්නේ. ඒකයි යහපත් දේ. ඒ වගේම අන්තක්‍රිස්තුස් යෙරුසලමේ නැවත ගොඩනගන ලද මාලිගාවට ඇතුල් වී තමා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරලා නමස්කාරය ඉල්ලන අනාගත වාක්‍යයක් තියෙනවා. 2:4 ඔහු දෙවියන් වහන්සේයි කියනු ලබන්නා වූ නොහොත් නමස්කාර කරනු ලබන්නා වූ සියල්ලන්ට විරුද්ධව සිට ඒ සියල්ලට වඩා තමා උසස් කරගෙන දේව මාලිගාවේ වාඩි වී හිඳ තමා දෙවිව සිටින්නේ යයි පෙන්වන්නේය. දැන් මේ බයිබල් අනාගත වාක්‍ය බලනකොට පුදුමයි. දැන් බලන්න දැන් දේව මාලිගාවක් නැහෙනි. නමුත් ඔබ හොඳලා බලන්න. ඔබ හොයලා බලන්න දේව මාලිගාව හදන්න ඕන හැම දෙයක්ම දැන් සූදානම්. ඔව් සූදානම්. හදන්න විතරයි තියෙන්නේ. ඒකට ඕන හැම දේ පූජක වස්ත්‍රද, ඒකට ඕන මෙනෝරාස්, ඒකට ඕන සියලු භාණ්ඩ, ඒ රන් භාණ්ඩ, ඒකට අවශ්‍ය හැම දෙයක්ම තිරයන් ඇතුළු සෑම දේ හදලා ඉවරයි. ආය හදන්න දෙයක් නෑ, හදලා ඉවරයි. දැන් ඒගොල්ලන්ට ඕන හරියට ඒ භූමික ස්ථානය හොයාගෙන ඒකට තාම ප්‍රශ්න තියෙනවා. මොකද බයිබලයට පටහැනි අපි පිළිගන්නේ නැති අන්‍ය ඇදහිල්ලක අන්‍ය දෙවි කෙනෙක් වන අල්ලාගේ හරහා ක්‍රියාත්මක වෙන මුස්ලිම් කාරයෝ යෙරුසලමේ කොටස් අල්ලන් ඉන්නේ තාම. අන්‍ය ජාතීන් පාගාගෙන ඉන්නේ තාම. ඒව කෙලවරෙන දවසක් එනවා. ඒ නිසා තාම දේවමාලිගාව හදන්න අමාරුයි. තාම ඒක ඉක්මනින්ම වෙනවා. මේවා ඉක්මනින් වෙන්නේ අපි හිතන්නේ නැති වේගෙන්. මොකද අද දේවමාලිගාව හදන්න ගත්තොත් එහෙම අපි දකින මුස්ලිම් රටවල් සියල්ලම යෙරුසලමට විරුද්ධව එනවා. මොකද යෙරුසලමේ තියෙනවනේ මුස්ලිම් පල්ලි. බයිබලයට පටහැනි. මම නැවත කියනවා කරන්න දෙයක් නැහැ. කැමතුණත් අකමැතුණත් මුස්ලිම් ආගම අපි පිළිගන්නේ නැහැ. මුස්ලිම් ආගම ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. අල්ලා ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. මුස්ලිම් ආගම කිතුණු ආගමවත් යුදෙව් ආගමවත් නෙමෙයි. ඒක අන්‍ය ආගමක්. ඒක අපිට වැඩක් නැහැ. අපිට වැදගත් යුදෙව් මේ කාරණාවල් තුල ඊශ්‍රායලය හරහා ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ මොනවද අපිට කියන්නේ? ඒක තමයි අපිට විශේෂයෙන් සැබෑ කිතුණුවෙක් ලෙස මට වැදගත් වෙන්නේ. ඒ නිසා අන්තක්‍රිස්තුස් ඒ දේවමාලිගාවට එනවා. ඒ කියන්නේ දේවමාලිගාව හදනවා. දේවමාලිගාව හදන්න සියල්ල සූදානම්. හදන්න විතරයි ඕනේ. සැබෑ වූ දෙවියන් වහන්සේ අභියෝගයට ප්‍රතිචාරය දක්වන්නේ එම අවස්ථාවේදී. අන්තක්‍රිස්තුස් මාලිගාවට ඇවිල්ලා එයා තමයි රජා, එයා තමයි දෙවියන් වහන්සේ කියනකොට මහා පීඩා කාලය
දෙවියන් වහන්සේ වනවා අන්තිම අවුරුදු 3මාර. අන්තිම අවුරුදු 3මාරේ දෙවියන් වහන්සේ ඒකට ප්‍රතිචාරය දක්වනවා. ඒක එලිදරව් පොත කියවලා බලන්න එලිදරව් පොතේ අවසාන පරිච්ඡේදවල. යේසුස් වහන්සේ පුරෝකථනය කරා මැතෙව් 24:21 වෙනි පදේ ඉඳන් බැලුවොත් එimhe මක්නිසාද ලෝකයේ පටන් ගෙමේ සිට මේ දක්වා නෝනා වූ මතු කොයි කලකවත් නොවන්නා වූ මහත් පීඩාවක් ඒ කාලේ වෙනවලු. ඒ දවස් ලුහුඬු කරන්නේ නැත්තම් ලුහුඬු නොකරන ලද්දේ නම් කිසි කෙනෙක් නොගැලවෙන්නේය කියලා බයිබලයේ ඕගොල්ලෝ මේ පරිච්ඡේද කියවලා බලන්න. මේ කාලය යන නිසා මම කියවන්නේ නැහැ. යේසුස් වහන්සේත් මේ අන්තිම කාලය ගැන උන්වහන්සේගේ මුඛයෙන් උන්වහන්සේ පුරෝකථනය කරා. අපි දකිනවා යෝබ් 38 වෙනි පරිච්ඡේද 22. මීට අවුරුදු 3000කට පෙර යෝබ් තුලින් පුරෝකථනයක් තිබෙනවා. මොකද්ද? කැළඹීමේ කාලයට යුද්ධ හා සටනේ දවස්වලට මා විසින් ඉතුරු කර තබා තිබෙන හිම ගබඩා ළඟට නුඹ පැමිණියෙහිද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවේහිද කියලා දෙවියන් වහන්සේ යෝබ්ගෙන් අහනවා මීට අවුරුදු 3000කට ඉස්සෙල්ලා. දැන් මේ හිම ගබඩාව මේ ගල්වැසි ගබඩාව දෙවියන් වහන්සේ පාවිච්චි කරන දවසත් ළඟයි. ඔන්න එලිදරව් 16 වෙනි පරිච්ඡේද 21. ආසෙන් මහත් ගල් වර්ෂාවක්ද මනුෂ්‍යයන් පිටට වැස්සේය. එහි එක ගල තලෙන්තයක් පමණ බරය. ඒ කියන්නේ කිලෝ 25 30 අතර බරයි මේ එක ගලක්. ඒක අහසෙන් උල්කාපාත වගේ තමයි ආවේ. මනුෂ්‍යෝ ගල් වර්ෂාවේ පීඩාව නිසා දෙවියන් වහන්සේට අපහාස කළෝය. මක්නිසාද එහි පීඩාව ඉතා මහත් විය. ආමෙන්. මීට අවුරුදු 3000කට ඉස්සෙල්ලා යෝබ්ට දෙවියන් වහන්සේගේ මේ ගල්වැසි ගබඩාව මොනවාද? මොනවාද? කැළඹීමේ කාලයටද? යුද්ධ හා සටනේ දවස්වලට මා විසින් දෙවියන් වහන්සේ කියනවා මා විසින් ඉතුරු කර තබා තිබෙන හිම ගබඩා ළඟට ඔයා ආවද? ගල්වැසි ගබඩාව ඔයා දැක්කද? ඔන්න ඔය ගල්වැසි ගබඩාවෙන් තමයි එලිදරව් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ මහා පීඩා කාලේ ගල්වැසි ටික එන්න යන්නේ. කොහොමද පුරෝකථනයේ බයිබලේ? පුදුමයි. මට නම් සුද්ධ බයිබලයේ පුදුමයි. උන්වහන්සේගේ වචනේ ඇත්තටම පුදුමයි. ඇත්තටම පුදුමයි. ඊට පස්සේ තිබෙනවා එමි මහා පීඩාවේදී ගණන් කළ නැහැකි තරම් ජීවිත හානි සහ පෘථිවියේ විනාශයන් සිදුවනු ඇත. එසේම විශාල සංඛ්‍යාවක් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලටත් පැමිණෙනු ඇත. නමුත් බොහෝ දෙනෙක් තම ජීවිතයෙන් වන්දිය ගෙවන්නට එනවා ඒ කාලෙදී. සියලු දොෂ්‍යයන්ව විනිශ්චය කිරීම සඳහා ලෝකයේ නොහැදිලිකාර හමුදාවක් රැස් කරන විට දෙවියන් වහන්සේ එම මොහොතේ සියල්ල පාලනය කරමින් ඉන්නවා. මොකද මේ අවසාන කාලේ මුළු ලෝකයා රැස් වෙනවා එක ස්ථානයකට. දෙවියන් වහන්සේගේ ජනතාවට විරුද්ධවත් පැමිණෙන්න යේසුස් වහන්සේට විරුද්ධවත් සටන් වදින්න මුළු ලෝකයා විශාල ලෙස රැස් වෙන්න යනවා එක දවසකදී. යෝයල් 3 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ කියනවා මම සියලු ජාතීන් රැස්කොට යෙහෝෂාපාත් මිටියාවතට පමුණුවා. එහි මාගේ සෙනගද මාගේ උරුම වූ ඊශ්‍රායල් ගැන ඔවුන් සමග විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔහු මොවුන් ජාතීන් අතරට විසිරුවා මාගේ දේශය බෙදාගත්තෝය කියලා කියනවා. ඊශ්‍රායල් දේශය අදත් බෙදන්න යනවා. අදත් මේක බෙදන්න දඟලනවා ඇමරිකාව. අදත් මේක බෙදන්න දඟලනවා පාප්පරයත්. දේව වචනයට පටහැනිව අන්තක්‍රිස්තුස්ගේ ආත්මයලෝ ක්‍රියාත්මක වෙන මිනිස්සුනේ. ප්‍රවේශම් වෙන්න. අපි අනතුරු අඟවනවා. මොකද අපිට තිබෙන භාෂණීය අයිතිය තුල අපි මේ අනතුරු අඟවනවා. බයිබලයේ ලියලා තිබෙන දේවල් අපි කතා කරනවා. එලිතරව් 16:13 තවද සර්පයාගේ කටිනුත් මුර්ගයාගේ කටිනුත් බොරු අනාගත වත්රුගේ කටිනුත් මැඩියන් වැනි වූ අශුද්ධ ආත්මයන් 3 දෙනෙක් නික්ම එනවා දුටිමි. මක්නිසාද මොහු සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස් කරන පිණිස ඔවුන් ළඟට යන්නා වූ හාස්කම් කරන්නා වූ යක්ෂයන්ගේ ආත්මයෝය. බලව මම සොරෙකුමෙන් එමි. නග්නව ඇවිදින තමාගේ ලැජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස ආදව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා ආශිර්වාද ලක්දෙක්ය. දැන් මේ කට්ටිය මේ රැස් වෙන මේ කට්ටිය ඔව්හු හේබ්‍රෙව් භාෂාවෙන් හර් මගදෝන් කියන ස්ථානයට ඔවුන් රැස් කළෝය. මේ ඉදිරියට වෙන්න යන දෙයක්. හොඳේ? මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා මගේ ආත්මයට දැනු දෙයක් මම විශ්වාස කරනවා. ඒක දෙවියන් වහන්සේ මගේ ආත්මයට ඒක දැනුම් ඒක එලිදරව් කළා. ඉදිරි කාලේදී අපි කියන්නේ මේ ඒලියන්ස්ලා පිටසක්වල ජීවීන් මේ ලෝකෙට එනවයි කියලා විශාල මුලාවක් ඉදිරියේ වෙයි. මම දන්නේ නැහැ. ඒ වගේම යේසුස් වහන්සේ
සභාව උසවගත්තම එකපාරට මිනිස්සු මේ ලෝකේ මිලියන ගාණක් එකපාරට අතුරුදහන් වෙනවනේ. මේකටත් හේතුව ඒලියන්ස්ලා කියලා ඒ කාලෙට කියයි. මේක මගේ ආත්මයට දැනෙච්ච දේ මම දකිනවා අද මගේ ආත්මයට දැනෙච්ච දේ අද තවත් කිතුනුව මේක ප්‍රකාශ කරනවා. ඔබ හිතනවා නම් අපි මුලාවේ ආත්මයක් තුල ඉන්නවා කියලා කමන්නේ ඒක ඔබට බාරයි. ඔබට බාරයි. හැබැයි මේ හර් මගදෝන් කියන ස්ථානයේ දෙවියන් වහන්සේගේ ජාතියට විරුද්ධව විතරක් නෙමෙයි යේසුස් වහන්සේට විරුද්ධව මේගොල්ලෝ මේ වෙලාවේ රැස් වෙන්නේ. තේරුණාද? සමහර විට මේගොල්ලෝ හිතනවා වෙන්න පුළුවන් මේ මුලාවේ ආත්ම සහ යක්ෂයාගේ අන්තක්‍රිස්තු සහ මේ බොරුවට හසු වෙනවනේ ඒගොල්ලෝ. මුලාවක් ඒලියන්ස්ලා නෑ. පිටසක්වල ජීවීන් කියලා දෙයක් නෑ. ඒ පිටසක්වල ජීවීන් ලෙස ප්‍රකාශ වෙන්නේ යක්ෂාත්ම. ඔබ දන්නේ නැතුව ඇති. මම මේ එක නිවුස් එකක දැක්කා ඇමරිකාවේ තිබෙන FBI ආයතනයේ එක ලොක්කෙක් කියනවා තවත් කෙනෙක්ට ඔය ඒලියන්ස්ලා ගැන වැඩි හොයන්න යන්න එපා. ඔය මේ පිටසක්වල ජීවීන් ගැන ඒ පිටසක්වල යානා ගැන වැඩි හොයන්න යන්න එපා. මොකද ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ යක්ෂ ආත්ම කියලා FBI ආයතනයේ ප්‍රධාන පෙළේ ලොක්කෙක් පවා කියනවා. මම මේවා මේ කියන්නේ ඇත්ත. හොඳේ. දැන් මේවා මට වැඩක් නැහැ. මම මේ වැඩක් නැහැ කියන්නේ ඒවා නෙමෙයි මම මේ කියන්නේ. මුලාව තිබෙනවා. අද බහුතරයක් මිනිස්සු අද මේ ඒලියන්ස්ලා ඉන්නවා කියලා අද ලංකාවේ අයත් විශ්වාස කරනවා. ලංකාවේ ටික එක ටෙලිවිෂන් ආවේ. ලංකාවේ ටික එක පුරාවෘත්ත අරගෙන අන්තක්‍රිස්තුස්ගේ ආත්මයේ මුලාවේ ආත්ම තුල ලංකාවේ විවිධ දේවල් මත තියෙනවා. ඒවා බොරු. ප්‍රවේශම් වෙන්න. ඒලියන්ස්ලා නැහැ. ඒලියන්ස්ලා කියන්නේ පිටසක්වල ජීවීන් කියලා කොට්ටාසයක් නැහැ. එහෙම ඉන්නේ එහෙම නැහැ. ඒ වගේ ප්‍රකාශ වෙන්නේ යක්ෂාත්ම. දැන් මේවා බහුල ලෙස ඉදිරියේ වෙයි. මම දන්නේ නැහැ. අර කියනවනේ ලෝකේ විශාල මුලාවක් එනවා ඉදිරියේදී. ඒක දෙවියන් වහන්සේ මේවන්නවා ඉඩ හරිනවනේ ඒක. එතකොට මේව වෙයි. එතකොට අර ඔසවාගත්ත අය පිටසක්වල ජීවීන් ඇවිල්ලා ඇඩප් කරගන්න බලහත්කාරයෙන් ගෙනිච්චයි කියලා කියයි. පස්සේ සමහර විට මේ බොරුව පාවිච්චි කරලා අර මල්ගදෝන් කියන ස්ථානයට මේ යේසුස් වහන්සේ තමයි දැන් එන්න යන්නේ ඔලිව කන්දට. ඒකට විරුද්ධව මේ මුළු රට රාජ්‍යවල නායකයෝ රැස් වෙනවා ප්‍රහාර එල්ල කරන්න. යේසුස් වහන්සේ උන්වහන්සේගේ මුඛයෙන් සියල්ල විනාශ කරනවා කියලා බයිබලයේ ලියනවා එදාට. මේ අනාගතේ වෙන්න යන දේවල්. ඔබ අදහන ආගම දහම තුල මේව වෙනස් වෙන්නේ නැහැ. ඔබ බෞද්ධයෙක් වුණත් ඔබ යේසුස් වහන්සේව පිළිගත්තේ නැත්නම් ඔබ විනාශ වෙනවා. ඔබ හින්දු භක්තියෙක් වුණත් ඔබ විනාශ වෙනවා. ඔබ යේසුස් වහන්සේව පිළිගත්තේ නැත්නම්. ඔබ මුස්ලිම් භක්තිකයෙක් වුණත් ඔබත් විනාශ වෙනවා. ඔබ යේසුස් වහන්සේව පිළිගත්තේ නැත්නම්. මේ දවසේදී ඔබ ජීවත් වෙනවා. ඔබ මේ කාලේ ජීවත් වෙන බෞතරයක් මැරුණේ නැත්නම් සාමාන්‍ය මරණයකින් හෝ හරි ක්‍රමයකින් මැරුණ නැත්නම් ඔබ ජීවත් වෙනවා මේවා එන්න දවසේදී. මතක තියාගන්න. මේ දවසේදී ඔබ දෙවියන් වහන්සේට විරුද්ධ වුණොත් ඔබට සදාකාලික ගිනිවිල එන්නේ. මේ අවස්ථාවේදී මෙසියස් වන යේසුස් වහන්සේ නැවත පැමිණ ඔලිව කන්දට එනවා. උන්වහන්සේ සතුරන් විනාශ කර ලෝකයට හිමිකම් උන්වහන්සේ කියනවා. එලිදරව් 19 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයෙන් 21 දක්වා කියවලා බලන්න. යේසුස් වහන්සේගේ පැමිණීම, දෙවනි පැමිණීම, ඔලිව කන්දට පැමිණීම ගැන පුරාණ ගිවිසුමෙත් මේවා තියෙනවා. මේවා හොයලා බලලා මේවා අධ්‍යයනය කරන්න මේ පද මම කියවන්න යන්නේ. ඔබ කියවන්න. ඔබ පස්සේ කියව ගන්න එලිදරව් 19 වෙනි පරිච්ඡේදය 11 ඉඳන් 21. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ හර් මගදෝන් මිටියාවතේ රැස්ව සිටි සියලුම හමුදාව පරාජයටපත් කරනවා කියලා බයිබලයේ ලියනවා. ඔව් වචනාර්ථයෙන්ම පරාජයටපත් කරනවා. බයිබලයේ කියනවා කස්සල ගොඩක් මෙන්න ඒගොල්ලන්ගේ මාංශ, ඒ කියන්නේ ඒගොල්ලෝ විනාශ වෙනවා. මස් විනාශ වෙනවා. කස්සල ගොඩක් මෙන්න විනාශ වෙනවා මේ දවසේදී. අමාරුයි කියන්නේ ඒකනේ. බෝම්බයක් පිපුරනමත් එහෙම නෙනේ. නමුත් මේ දවසේදීත් එහෙමයි වෙන්නේ. ඔහු තම ශුද්ධවන්තයන් සමග වසර 1000ක් පාලනය කර ඊශ්‍රායලය ඇගේ දේශයට සම්පූර්ණයෙන්ම ඒක ප්‍රතිස්ථාපනය කරන ඒ කාලේ වසර 1000ක් අවසානයේ ජාතීන් සහ සියලු ඉතිරි මනුෂ්‍ය වර්ගයාගේ අවසාන විනිශ්චය සිදුවෙන්ට යනවා. ඒ සදාකාලික රාජ්‍යයන් අනුගමනය කරනු ඇත. එක්කෝ දෙවියන් වහන්සේ සමග සදාකාලේ ජීවත් වීම හෝ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා සදාකාල නීචකම තුල ඉන්න වෙනවා එදාට. එළිදරව් 20 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පරිච්ඡේද කියවලා බලන්න. ඉහත සිදුවීම් සමපේක්ෂිත ඒ කියන්නේ අපි කියන්නේ ස්පෙකියුලේෂන්ස් නෙමෙයි මේවා. හෝ විය හැකියාවන් ඒ කියන්නේ පොසිබිලිටිස් නෙමෙයි මේවා. හොඳට මතක තියාගන්න මේ ලියලා තිබෙන දේවල් මේ අනාගතේ වෙන්න යන දේවල් සමේ අපි ඉන්නේ මේවා වෙන්න ඉතාමත් ආසන්නයි අපි දැන් ඉන්නේ. දැන් මේවා මේ ස්පෙකියුලේෂන්ස් වත් මේවා පොසිබිලිටිස් වත් නෙමෙයි. මේවා අනිවාර්යයෙන්ම අනාගතේ සිදුවනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීම පිළිබඳ බයිබලයේ සඳහන් සියලුම අනාගත වැකි ඉටු වූවාසේම උන්වහන්සේගේ දෙවැනි පැමිණීම පිළිබඳ බයිබල් අනාගත වැකිත් සියල්ලම ඒ විදිහටම ඉෂ්ට වෙන්න
යනවා. ඒ නිසා මේ අනාගත වෙකල සත්‍යතාව අනුව දැන් අපට ඇති මේ අනාගත වැකිවල මේ සත්‍යතාවය අනුව අපිට ඒක තිබෙන බලපෑම මොකද්ද? ඒ කතා කරන්න මම යන තුන්වෙනි කාරණාව. අනාගතය ගැන බයිබලයේ පදවල බයිබලයේ මේ පවසන දේ අප මේ අවසාන කළ ජීවත් වෙන අපට ඒක කොහොමද බලපාන්නේ යන්නේ? අපි දකිනවා 2 පේත්‍රස් 3:11 ඉඳන් කියනවා. මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින් ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙහි භක්තිවන්තකමෙහි කොයි ආකාර අයවල් සිටින්න ඕනෑද කියලා මෙතන පේත්‍රස් පොතේ කියනවා. දැක්කනේ කියන දේ. දැන් මේ දේවල් දැනගෙන නෙමෙයි කියන්නේ. මේ දේවල් දැනගෙන මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටින්න ඕන. ඒ ගැන උනන්දුව ක්‍රියා කරන්න ඕන. මේ මම නෙමෙයි කියන බයිබලයේ කියන්නේ. උනන්දුවෙන් ක්‍රියා කරන්න අවසාන කාලයේ අපි ඉන්නේ. ඒක නිසා සැබෑ කිතුණු අනිත් අයට අනතුරු අඟවන්න ඔබට පුළුවන් විදියට මේක කරන්න ඕන. සුභාරංචිය ප්‍රකාශ කරන්න ඕන මේ අනතුරු ඇඟවීමත් එක්ක. බය කරන්න නෙමෙයි, ඒක ඇත්ත කියන්න ඕන. ආමෙන්. ඒක කියන්නේ උනන්දුව ක්‍රියා කරමින් සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙනුත් භක්තිවන්තකමෙනුත් කොයි ආකාර අය වෙන්න ඕනද? එනිසා අහස ගිනි ඇවිලි නාස්ති වෙනවා ඇත. අනිවාර්යෙන්ම මහා භූතයෝ දාලා යනවා, උණු වී යනවා ඇත. ආමෙන්. බයිබලයේ ලියලා තිබෙන දේ වෙනවා. ඒ ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්, අලුත් පොළොවක් උන්වහන්සේ පොරොන්දුවේ හැටියට අපි බලාගෙන ඉන්නවා. ආමෙන්. දැක්කනේ සැබෑ කිතුණුවන්ට විතරයි මේ අවසාන පැයේ මේ මෙච්චර ව්‍යසනයක් මේ ලෝකේ වෙනවා. අපි දකිනවා අර කට්ට අනිවාර්ය කරනවා විවිධ රටවල. ලංකාවේ අයත් දඟලනවා. මොකද ලංකාවේ අයත් වහල් වෙලා, ගැටි වෙලා, නැති වෙලා, නතු වෙලා, විනාශ වෙලා ජනාධිපතිතුමාගේ ඇතුළු මුළු රජය විනාශ වෙලා ඉන්නේ. ඒ කලින් මම කතා කරපු මේ ලෝක පාලනයට වහල් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ටත් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒවා එක්ස්පෝස් කරන්නේ නැහැ ලංකාවේ සාමාන්‍ය ජනතාවට. නමුත් සැබෑ කිතුණුව මේව එක්ස්පෝස් කරනවා. සැබෑ කිතුණුව මේ එක්ස්පෝස් කරපු දේවල් අද බෞද්ධයන් පවා ඒ මූලාශ්‍ර අරගෙන ඒගොල්ලොත් අද මේව එක්ස්පෝස් කරමින් ඉන්නවා. දෙවියන් වහන්සේටයි මහිමය. හලෙලූයා. නිසා මේවා තේරුම් ගන්න. නිසා ප්‍රේමවන්තෙනි, නුඹලා මේ දේවල් බලා සිටින බැවින්, දැක්කනේ බලා සිටින බැවින් උන්වහන්සේ ඉදිරිහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකුණු ලබන පිණිස උත්සාහ කරන්න. දැන් අවසාන කාලය තුල ඒකයි මම කියන්නේ, ප්‍රවේශයෙන් ජීවත් වෙන්න ඕන අපි. උත්සාහයක් කරන්න තිබෙනවා. උනන්දු ආකාරයෙන් කාරණාවක් තිබෙනවා. ගැලවීම ඉෂ්ට කරගන්න කියලා බයිබලයේ කියලා තිබෙනවා. ඒකයි. ප්‍රේමයේ දේව ප්‍රේමය ගැන කතා කර මේවා කතා කරන්නේ නැතුව, මේවා ගැන උනන්දුවෙන් හොයන්නේ නැතුව, මේවා ගැන උනන්දුවෙන් හොයලා ඒවා තුල තවත් මිනිස්යන්ට මේ අනුතුරු අඟවන්නේ නැතුව හිටියොත් ඔබ කොහෙද යන්නේ? තේරෙනවද කියන දේ? අපි අවසාන කාලයේ ප්‍රවේශයෙන් ඉන්න ඕන. ඒ දේවල් බලා සිටින බැවින් ඉදිරිහි කැලල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකුණු ලබන පිණිස උත්සාහ කරන්නලු. අපේ ප්‍රේමවන්ත සහෝදරු පාවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එව්වාක් මෙන් මේ පේත්‍රස් පාවුලුතුමා ගැනත් මතක් කරනවා. අපගේ ස්වාමින් වහන්සේගේ ඉවසිලිවන්තකම ගැලවීමයි සලකන්න. එමෙන්ම සියලු ලියුම් වලත් ඔහු මේ දේවල් කතා කර තිබේ. එහි තේරුම් ගන්නට අමාරු සමහර දේ තිබේ. නූගත් අස්තිර දැනැත්තෝ අන් ලියවිලි මෙන් තමුන්ගේ විනාශයට ඒවත් පෙරලා ගන්න අද කිදුනොත් එහෙම තමයි. එබැවින් ප්‍රේමවන්තයනි, නුඹලා මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් අන්න සැබෑ කිතුණුවා අපි මේ අවසාන පැයේ දැන් ඉන්නේ. ටික්ටොක් අවසාන පැයේ අපි ඉන්නේ. අපි කලින් දැනගෙන ඉන්නවා මේ දේවල්. ආමෙන්. අපි කලින් දැනගෙන ඉන්නවා. ආමෙන්. අද බෞද්ධයොත් මේ එක්ස්පෝස් කරනවා කිතුණුව එක්ස්පෝස් කරපු මූලාශ්‍රාරගෙන. මොකද කිතුණුව මේවා කලින් දැනගෙන ඉන්නවා. සැබෑ කිතුණුවා කලින් මේවා දැනගෙන ඉන්නවා. ආමෙන්. ඒක නිසා කියනවා එබැවින් ප්‍රේමවන්තයනි, නුඹලා මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් දුෂ්ටයන්ගේ මුලාවෙන් ඇදී ගොස් තමුන්ගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස ප්‍රවේශම් වෙන්න තිබෙනවා. ආමෙන්. ප්‍රවේශම් වෙන්න. අපි දකිනවා අද මේ කට්ට ගැන ඒකට විරුද්ධව බොහෝ බුද්ධිමය කතිකාවන් තිබෙනවා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේට ස්තුති වේවා. ඒකේ තිබෙන ආනිශංස අපි දකිනවා. ඒව හරහා ලෝක පාලනයට මිනිස්සුන් ගෙනියනවා. මම නැවත කියනවා, මොන නීති රීති ගෙනාවත් මම, මගේ බිරිඳ, මගේ දරුවන් කට්ට ගහගන්නේ නැහැ. ආමෙන්. කට්ට ගහගන්නේ නැහැ. කට්ට ගහන්න එපා කියලා මම ඔන්න අද කියනවා.
දැන් ගොඩක් කිතුනෝ ෂේප් මට්ටමේ ඉන්නේ. කැමති නම් ගහගන්න. නෑ මම කියනවාද කට්ට ගහගන්න. ඔබ ගහගත්තේ නැත්තම් ඔබ ගහගන්න එපා. මේක බුද්ධිමය ඔබ කල්පනා කරලා බලන්න. මුලාවට හසු වෙන්න එපා. මුලාවට හසු වෙන්න එපා. කට්ට මාකටිං කරන කිතුනුවනේ යටහත් වෙන්න දෙවියන් වහන්සේට. ඊට කියනවා එබැවින් ප්‍රේමවන්තිනි නුඹලා මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් ඒ මුලාවට හසු වෙන්න යන්න දෙපා ප්‍රවේශම් වෙන්න කියලා කියනවා. ඒත් අපගේ ස්වාමියෝ ගැලවුම්කාරෝ යේසුස් වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේගේ දැනගැනීමේද වර්ධනය වෙන්න කියලා බයිබලයේ මෙතනදී කියනවා. ඒ නිසා අනාගතය ගැන බයිබලයේ පවසන දේ අපිට මේ විදිහට තමයි බලපන්නේ. කීකරුකමට අවශ්‍යයි. දෙවියන්වහන්සේගේ වචනයට කීකරුකම මේ අවසාන ඒ කාලේ අපි ප්‍රවේශයෙන් ජීවත් වෙන්න දෙවියන් වහන්සේගේ වචනයට කීකරුකම අවශ්‍යයි. ඒ පේත්‍රස් ඉහළ වාක්‍ය පදවල අපිට කතා කරා වගේම ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි දෙයක් උන්වහන්සේගේ පැමිණීම සදා සූදානම් සිටින ලෙසත් ඒ මාක් 13 වෙනි පරිච්ඡේදයේ 33 ඉඳන් කතා කරනවා. එතන තිබෙනවා මම ඒකට එන්න ඉස්සලා කියනවා අපි මේ පැමිණීම ඒ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සඳහා සූදානම්ව සිටින ලෙසත් අපගේ හැසිරීම ගැන ලැජ්ජා නොවන ආකාරයෙන් ජීවත් වෙන ලෙසත් යේසුස් වහන්සේ අපට නොකොඩවා පවසනවා. මාක් 13:33 ඉඳන් කියනවා ඒ කාලය කවදා වේදයි නුඹලා නොදන්නා බැවින් ප්‍රවේශම් වී අවදිව ඉඳ යාඥා කරන්න. දැන් ප්‍රවේශම් වී අවදිව ඉඳ යාඥා කරන්න පුළුවන්ද මේ දේවල් ගැන දැනගැම්මක් නැත්තම්? මේ දේවල් ඔබ පරිශීලනය කරලා හොයන්නේ නැත්තම්? මං කලින් කතා කරපු විදිහට රියැලිටි ෂෝස් බල මැච් බල ෆිල්ම් බල ටෙලිවෘත්තාන්ත බල ටික්ටොක් බල ලෝකයේ දේවල් බල ඉන්න අයට පුළුවන් ද අවදි වෙමින් යාඥා කරන්න? ඒ වනාහි තමාගේ දාසයන්ට බලය ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙක කෙනාට තම තමාගේ වැඩද දී අවදිව සිටින්නයි දොරටු පාලකයාට අනදී තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මිනිසෙකුට සමානය. එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදා ගන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න කියලා යේසුස් වහන්සේ කිව්වා. මේ උපමාවක් තුලින්. මක්නිසාද ඔහු එන්නේ කොයි වෙලාවේද? එනම් සවසද මධ්‍යම රාත්‍රියේද කුකුලා හඬන වේලේද අලුයමෙදයි නුඹලා නොදන්නෝය. මම නුඹලාට කියන දේ සියල්ලන්ට කියමි. අවදිව සිටින්නයි යේසුස් වහන්සේ මෙතනදී කියනවා. ඒ නිසා දෙවන තවත් ප්‍රතිචාරයක් තමයි අපි මේ අවසාන කාලේ අපි මේ දේවල් අපට බලපාන්නේ කොහොමද කියලා අපි මේ බලන්නේ. අපි ඒ අපිට තිබෙන බලපෑම තුළ අපි දැන් කලින් කතා කරා අපි ඉන්න ඕන විදිය අපි කීකරු වෙන්න ඕන. ඒ වගේම අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ඕන අපගේ ජීවිතය තුළ. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අවසාන කාල විනිශ්චයන්ගෙන් ගැලවීමට මාර්ගයක් සපයා තිබෙනවා. යේසුස් වහන්සේ තුලින් පිරුණු ලබන ගැලවීම නැමැති නොමිලේ දීමනාව තමයි ඒක. අපට උන්වහන්සේ ගැලවීම ලැබෙන බවටත් උන්වහන්සේ ඉදිරියේ ඒ කෘතවේදීව ජීවත් වන බවටත් අප සහතික විය යුතුයි දෙවියන් වහන්සේ ඉදිරියේ. ආමෙන්. පෘථිවිය අපගේ නමස්කාරය යම් දිනක ස්වර්ගයේ නමස්කාරයක් වෙන්න යනවා. අපි පෘථිවිය දෙවියන් වහන්සේට නමස්කාර කරනවා යේසුස් වහන්සේව නම දිනවා වගේ අපි සදාකාලේ ඒක කවදා හරි දවසක කරන්නට යනවා. අපි යකින එලිදරව් 5 වෙනි පරිච්ඡේදයේ ඒ ස්වර්ගයේ වෙන දෙයක් ඒ නමස්කාරය ගැන යම් ඉඟියක් තිබෙනවා. ඔහු අලුත් ගීතිකාව ගායනා කරමින් ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන් වහන්සේ මක්නිසාද ඔබ මරණු ලැබ සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද සෙනගකින්ද ජාතීන්ගෙන්ද මිනිස්සුන් ඔබගේ ගෝත්‍රවලින් භාෂාවෙන් සෙනගකින්ද ජාතීන්ගෙන්ද මිනිස්සුන් ඔබගේ ලෙයින් දෙවියන් වහන්සේට මිලට ඊගෙන ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක. ඔබ මම දෙවියන් වහන්සේ තුල පූජකයෝ. ඔහු පොළොවෙහි රජකම් කරති කීවෝය. තවද මම බැලීමි එවිට සිංහාසනද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි. ඔවුන්ගේ හඬ මට ඇසුනේය. ඔවුන්ගේ ගණන දහස්සක් වන සහ දහස්වර දහසක්ව තිබුණේය. ඔහු කතා කොට මරුන් ලැබූ බැටළුවානෝගේ බලයත් ඒ ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්ට වටින තැනන් වහන්සේයි මහත් හඬින් කීවෝය. තවද ස්වර්ගයේ පොළොවට මහා මුහුද ඇති සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ සිංහාසනයේ ඉඳ වැඩ ඉන්න තැනන් වහන්සේට බැටළු පැටවන්නට ප්‍රශංසාවද ගෞරවයද මහිමේද පරාක්‍රමයේද සදාකාලයටම වේවායි කියනවා ඇසීමි. මේවා කියවලා බලන්න. ඊළඟ කාරණාව තමයි උන්වහන්සේ ගැන අපි ප්‍රකාශ කරන්න ඕන. අනතුරු අඟවන්න ඕන. ආමෙන්. දෙවියන් වහන්සේගේ ගැලවීම පිළිබඳ පණිවිඩය සහ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම පිළිබඳ සත්‍ය සැමට ඇසීමට විශේෂයෙන් තවමත් විශ්වාස නොකරන අයට ප්‍රකාශ කරන්න ඕන අපි. දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේ වෙතට ඇරී
හැරි උන්වහන්සේ එන උදහසින් ගැලවීමට අප සැමට අවස්ථාවක් අනිත් අයට අපි දෙන්න ඕන. අපි දෙවියන් වහන්සේ තුල අපි මේ ලැබපු වාග්ය අනිත් අයටත් අපි ප්‍රකාශ කරන්න ඕන. එලිදරව් 22 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳන් 13 ඔබ කියවලා බලන්න. එතන කියනවා තවද ඔහු මට කතා කොට මේ පොතේ අනාගත වාක්‍යයේ වචන මුද්‍රා නොකරන්න. දැක්කනේ මුද්‍රා නොකරන්න. මොකද මේවා මුද්‍රා කරන්න බෑ. මේවා ප්‍රකාශ කරන්න ඕන. මක්නිසාද කාලය ආසන්නය. අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. පවිත්‍ර තැනැත්තා මතුත් පවිත්‍ර කරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධ කරනු ලබාවා. මෙන්න ඉක්මනින් එමි. එකිනෙක කෙනා තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ. යේසුස් වහන්සේ කියනවා මම ඇල්ෆා සහ ඔමේගාය. පළවෙනියා සහ අන්තිමයාය. පටන්ගෙන්ම සහ කෙලවරය. නිසා මේ දේවල් තුල මම දැන් අවසන් කරන්නට යනවා. ඒ දෙවියන් වහන්සේගේ අනාවැකීමේ වචනයට ඒ අවසාන ලෙස අපි ඒ ප්‍රතිචාරය දක්වන මේ කාරණාව තුල අනිත් දේ තමයි සේවය. අපි දකිනවා නුඹලාගේ ශරීර ජීවමාන යාගයක් වෙන වහන්සේට පූජා කරන්න තිබෙනවා. මේක තමයි උතුම්ම සේවය ඔබට මට කරන්න. මේ සේවය කියන්නේ රස්සාකාර සේවයවත් මේ පුල්පිට් සේවයවත් නෙමෙයි. තේරුම් ගන්න වචනේ කියවලා බලන්න 2 කොරින්ති 5:10 කියනවා මක්නිසාද එකිනෙක කෙනා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල් ඵල ඒ දේ යහපත් වූවත් අයහපත් වූවත් කළ දේවල් හැටියට ලබන පිණිස අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්වාසනයේ ඉදිරියෙහි ප්‍රකාශ වෙන්න ඕනෑ කියලා පාවුලතුමා පවා කියනවා. ඒ නිසා සියලුම ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට සහ යහපත් ක්‍රියා කිරීමට උනන්දු විය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයෙන් ඒ කොටසක් ඇදහිලිවන්තයන් විසින් ඉටු කරන ලද ඒ ක්‍රියාවල් අනුව වෙන්ට යනවා. අපි දැන් කලින් කතා කරපු මේ පදය අනුව. ඒ නිසා ඉටු වූ අනාවැකි තුල අපි දකින දේ මෙතෙක් දුර මේ බයිබලයේ ලියලා තිබෙන අනාගත වාක්‍යවල ඉෂ්ට වෙච්ච අනාගත වාක්‍ය අනුව බයිබලය අධි ස්වභාවික පොතක් බවට එක් සාක්ෂියක්. සුපර්නැචුරල් අධි ස්වභාවික දෙයක්. පැරණි ගිවිසුමේ අනාවැකි 100 ගණනක් දැනටමත් ඉෂ්ට වෙයි අතර අවසාන කාලය ගැන පවසන දේද ඊටුවනු ඇතයි නිගමනය කිරීම සාධාරණයි. යේසුස් වහන්සේව අඳුනන සහ උන්වහන්සේ තම ස්වාමියා ලෙස ගැලවුම් කරවා ලෙස විශ්වාස කරන අයට උන්වහන්සේගේ පැමිණීම ඔවුන්ගේ ආශිර්වාදලත් බලාපොරොත්තුවක් වෙනවා. ආමෙන්. තීතස් 2:13 ඉඳන් කියනවා සිහියෙන් යුක්තව ධර්මිෂ්ඨ ලෙස භක්තිවන්ත ලෙසද මේ ලෝකෙහි ජීවත් වන පිණිස ඒ කරුණාව අප දැනුමැති කරන්නේය. උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකමින් අප මුදා යහපත් ක්‍රියා ගැන ජීවිත වූ සෙනගක් සුඛිය සම්පතක් කොට පවිත්‍ර කරගන්න පිණිස අප උදෙසා තමන්ම දුන්සේක. මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා අවවාද කොට තරවට්ටු කරන්න කිසිවෙකුට නුඹ සුළු කොට සිතන්ට ඉඩ නාරින්න කියලා තීතස්ට කියනවා පාවුලතුමා. දැන් මේවල් තේරුම් ගන්න මේ දේවල්. නමුත් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කළ අයට උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරන අයට දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේව භීෂණයක් වෙන්න යනවා ඉදිරි කාලේ. අපි කියන එකට ශුද්ධ භීෂණයක්. හෝලි ටෙරර් එකක් වෙන්න යනවා එදාට. යේසුස් වහන්සේ එන දවසේ යේසුස් දෙවියන් වහන්සේගේ උදහස වගුරුවනකොට ඒක හෝලි ටෙරර් එකක් වෙන්න ශුද්ධ භීෂණයක් වෙන්න යනවා ඒ කාලේ. 2 තෙසලෝනික පළවෙනි පරිච්ඡේදයේ 8 ඉඳන් කියනවා නුඹලාට දුක් දෙන්නන්ට දුකද දුක් විඳින නුඹලාට අප සමග සහනයද දීම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨ වූ කාරණාවක්. දැක්කනේ? ඒ කියන්නේ මොකද්ද? සැබෑ කිතුණුවාට දුක් දෙන්නට දුක් දෙන අයට දෙවියන් වහන්සේ දුක් දෙන්න එනවා ඉදිරියේදී. ආමෙන්. මම ආසයි. මම දේව ප්‍රේමය මෙතනට ඉස්සරහට ගෙනල්ලා අනේ පව් කියන්නේ නැහැ මම බොරුවට දේව ප්‍රේමයේ පොරවාගෙන මෙතනට බොරු ප්‍රේමයක් මෙතනට පෙන්වන්න යන්නේ නැහැ. මම ආසයි මේ දවසට. මේ දේ ගැන මම ආසයි. මොකද සැබෑ කිතුණුවාව විනාශ කරන සැබෑ කිතුණුවන්ට දුක් දෙන අයට දෙවියන් වහන්සේ දුක දිය යුතුමයි. ආමෙන්. මම ඒ තුල සිටිනවා. මම ඒ ගැන ප්‍රීති වෙනවා. අහිංසක මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලීමෙන් ඕනේ. ඒක හරි. හැබැයි දෙවියන් වහන්සේ කියනවා නුඹලාට දුක් දෙන්නන්ට දුක දුක් විඳින නුඹලාට අප සමග සහනයද දීම දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කාරණාවක්. කිතුණුවන්ට පීඩා කරන අයව දෙවියන් වහන්සේ දුකටපත් කරනවා. ඒක දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමක් කියලා බයිබලයේ කියනවා. මට ඒක නිසා එතනින් එහා ධර්මිෂ්ඨකමක් වැඩක් නැහැ. අද කිතුණුවන්ගේ බොරු ධර්මිෂ්ඨකම මට වැඩක් නැහැ. මම සතුටු වෙනවා. මක්නිසාද දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා කිතුණුවන්ට සැබෑ කිතුණුවන්ට දුක් දෙන අයට දෙවියන් වහන්සේ ඉදිරියේ දුක් දෙන්න යනවා. ආමෙන්.
thank you Lord Jesus. ස්වාමීනි ඔබට ස්තුතියි. ඒ දවසේදී ස්වාමින් වහන්සේ තමන් ශුද්ධවන්තයන් තුල මහිමය ලබන්ට අපේ සාක්ෂිය අදාහගත් නුඹලා සමග අදාහගත් සියල්ලන් තුල මවිත ලෙස පෙනෙන්ට එන කල්හි ඒ තැනැත්තෝ උන්වහන්සේගේ අභිමුඛයෙන්ද උන්වහන්සේගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳිනවා. ආමේන්. හලෙලූයා. ඒ දවස ගැන හලෙලූයා. එබැවින් අපගේ දෙවියන් වහන්සේගෙත් ස්වාමී වූ යේසුස් වහන්සේගෙත් කරුණාව ලෙස නුඹලා තුල අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයද උන්වහන්සේ තුල නුඹලාද ගෞරවයට පැමිණෙන පිණිස නුඹලාගේ කැඳවීමට සුදුස්සෝයයි අපගේ දෙවියන් වහන්සේ විසින් ඒත්තුගෙන යහපත්කමේ සියලු ආශාද ඇදහිල්ලේ සියලු ක්‍රියාද සෝකීය බලයෙන් සම්පූර්ණ කරනමෙන් අප නිතරම නුඹලාගෙන යාඥා කරමුව. ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ ඉඳන් තිනවා තවද උන්වහන්සේ උන්ට උපමාවකින් කියනුවේ අත්තිකා ගසද සියලු ගස්ද බලන්න. ඒවා පළදෙන විට ඒ දැක ග්‍රීස්ම කාලයේ දැනටම ළඟ බව නුඹලා දැනගන්න ඕයි. එලෙසම මේ දේ සිදුනවා දකින්න කල දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළඟ බව දැනගන්න. සබවක් නුඹලාට කියමි. සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය. අහසත් පොළවත් පහව යන්නේය. නමුත් මගේ වචනය පහ නොයන්නේය. ඒත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් මේ ස්වාමීන් වහන්සේගේ දවස ගැන කියන්නේ. ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරෙහි නොපැමිණෙන පිණිස අධික කෑමෙන්වත් බීමෙන්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලා ගන්න. අවසාන කාලයේ මේ අපි ප්‍රවේශමෙන් ඉන්න ඕන මේ කාලය තුල බලා ගන්න ප්‍රවේශම් වෙන සැබෑ කිතුණුවනේ. මොකද්ද? අධික කෑමෙන් බීමෙන් මේ ජීවිතයේ වෙහෙසින් නුඹලාගේ සිත් බර නොවන හැටියට බලා ගන්න ප්‍රවේශම් වෙන්න කිතුණුවනේ. ඔබට මට උන්වහන්සේ කියනවා අපිට. මක්නිසාද මේ වෙහෙස මක්නිසාද මේ කතා කරපු දේ මක්නිසාද ඒක මුළු පොළොව තලයේ පිට වස්සන්නා වූ සියල්ලන් කෙරෙහි ඒ විනාශය පැමිණෙන්න යනවා ඉදිරියේ. එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැලවෙන පිණිස මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ සිටින පිණිසද කන්න ලව් කරමින් සමකාලයේ අවදිව ඉඳින්නයි කීසේක. දැක්කනේ අවදිව ඉන්න නම් දේවා දැනගන්න ඕන. අවදිව ඉන්න නම් ඔබට නුවණක් තියෙන්න ඕන. අවදිව ඉන්න නම් නුවණට මේවත් ගෝචර වෙලා තියෙන්න ඕන. මෝඩයෙක්ට අවදිව ඉන්න පුළුවන් මේ දේවල් තුල බැහැ. එනිසා තේරුම් ගන්න. පිලිප්පි පළවෙනි පරිච්ඡේදයේ 21 කියනවා මක්නිසාද මගේ ජීවත් වීම නම් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාය. මරණයද මට ලාභයක්ය. නමුත් මාංශයෙහි ජීවත් වීම මාගේ කොටස නම් මාගේ වැඩවලින් ප්‍රයෝජන ඇති නිසා කොයි එක තේරුම් ගැනීමදයි නොදනිමි. නමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි. මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස් වහන්සේ සමග විසීමටය. මක්නිසාද ඒක බොහෝ සෙයින් වඩා හොඳය. පාවුලතුමා පිලිප්පියට කියනවා සභාවට. රෝම 14:8 පාවුලතුමා මක්නිසාද ජීවත් වමු නම් ස්වාමින් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිනු නම් ස්වාමින් වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත් වෙතත් මැරෙතත් අපි ස්වාමින් වහන්සේගේය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ නැසුනේත් නැවත ජීවත් වුනේත් මලුන්ගෙන්ද ජීවතුන්ගෙන්ද ස්වාමින් වහන්සේ වන පිණිසය. ගලාති 2:20 කියනවා පාවුලතුමා මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ එනගස ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. තවද මා දැන් මේ මාංශයේ ජීවත් වන ජීවිතයේ මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ව පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. මේක තේරුම් ගන්න. තීතස් 1 ඉඳන් කියනවා පාවුලතුමා නැවත බොරු නොකියන දෙවියන් වහන්සේ පූර්ණ කාලවලට ප්‍රථමයෙන් පොරොන්දු වුණා වූ. දැක්කනේ දෙවියන් වහන්සේ බොරු කියන්නේ නැහැ. බොරු කියන අය ඉන්නවා අනිත් හැම ආගමක. ඒ කතුරුවරුන් පවා. ඒ වගේම හැම රටකම හැමෝම බොරු කියන හැම මිනිස්සෙක්ම බොරු කියන අපිත් උනත් බොරු කියනවා. බොරු කියන රටේ දේශපාලකයෝ තරම් බොරු කියන කට්ටියක් නැහැ. නායකයෝ ජනාධිපතිතුමා ඇතුළු. නමුත් දෙවියන් වහන්සේ බොරු නොකියන දෙවියන් වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දු වුණා වූ අපේ ගැලවුම් කාර්යයා වන දෙවියන් වහන්සේගේ ආඥාව ලෙස මට බාර දෙන ලද පණිවිඩයෙන් Tamanගේ වචනය ප්‍රකාශ කිරීමෙන් නියම කාලවලදී එලිදරව් කළා වූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා දෙවියන් වහන්සේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේව භක්තිකයේ හැටියට තිබෙන සත්‍යද දැනගැන්මද උදෙසා දෙවියන් වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින් පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවා වූ තීතස්ට ලියා එවන වගනම් කියලා මෙතන මේ පාවුලතුමා කතා කරනවා. දැක්කනේ එතන කියනවා බොරු නොකියන දෙවියන් වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් මේව පොරොන්දු වෙලා මේ අනාගත වාක්‍ය තුලින් කතා කරනවා. ඒ නිසා මේකයි සාරාංශය මේ අධ්‍යයනය තුල.
අවසාන කාලය තුල ප්‍රවේශමෙන් ජීවත් වීමට හා අවසානම අපි දැන් මේ කාලේ අවසාන පැයේ ඉන්නේ. ඒ කාලයෙන් එනම් ඒ දෙවියන් වහන්සේගේ උදහස ළඟයි. ඒ උදහසෙන් බේරීමට ඔබ මම ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිලිවන්තයෙකු බවට වග බලා ගන්න ඕන. 1 තෙසලෝනික 5:9 ඉඳන් කියනවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ උදහසට නොව අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොට ගැලවීම ලබා ගැනීම අප නියම කළසේක. අප අවදිව සිටියත් නිදාගතත් තමන් වහන්සේ සමග එක්ව ජීවත් වන පිණිස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මලසේක. එබැවින් නුඹලා කරන්නාක් මෙන් එකිනෙක කෙනාට අවවාද කොට එකිනෙක කෙනා වර්ධනය කරගන්න. ඒ නිසා මේ වචනයෙන් ඔබට උන්වහන්සේ ආශිර්වාද කරන්න ඕන. ඒ නිසා මේවා තව අධ්‍යයනය කරන්න, මේක කාලය අරගෙන මේවා අධ්‍යයනය කරන්න, මේ වීඩියෝ බලන්න, මේවා අසන්න, මේ පද කියවන්න. තවත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකට අදාළ තවත් වීඩියෝ කිහිපයක ලින්ක්ස් මම දාන්නම්. නිසා මේ දේ තුල අපි ප්‍රවේශම් වෙමු. නිසා අවසාන කාලය තුල අපි ප්‍රවේශයෙන් ජීවත් වෙන්න ඕන. අපි දකිනවා මේ ලෝකයාම අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය, ඒ නොපනත්කමේ ආත්මය තුල ක්‍රියාත්මක වෙමින් යනවා. වඩ මුළු ලෝකයේ හැම රටක්ම මේකට නතු වෙමින් යනවා. ලංකාවත් නතු වෙලා ඉවරයි. නිසා ප්‍රවේශම් වෙන්න. අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය තුල ක්‍රියාත්මක වෙන්නේ දේවල් වලට ඔබගේ මගේ ජීවිතවලට ඔබල අපි ඉඩ දෙන්න ඕනේ. නිසා ප්‍රවේශම් වෙන්න. දෙවියන්ගේ මේ වචනයෙන් ඔබට මට ආශිර්වාද කරන සේක්වා. ආමේන්.